ධර්ම සාකච්ඡාවේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත්පත්ය පිළිගන්වා ආරාධනා කරමු. සාදු කියන්නේ සාදු සාදු සාදු. ධර්ම සාකච්ඡාව සඳහා දහම් කරුණු දහම් ගැටලු ලියාගෙන ඇවිල්ලා තියෙනවා නම් ඒ කොළ ටික එකතු කරලා මෙතනට ගේන්න. එහෙම නැතිනම් දහම් කරුණු ගැටලු විසඳා ගැනීමට උවමනා කරන පින්වතුන්ලා මේ වෙලාවේ තමන්ගේ ගැටලු කාරණා කොළයක ලියලා එතනට ගේන්න කියලා සිහිපත් කරනවා මොදනාවකින්. සාධනාදයක් පවත්වන්න මේ කියන්නේ ආජඤ්ඤ පුරිස බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා. ආජඤ්ඤ පුරිස බුදුරජාණන් වහන්සේ වදහල නෛර්යානික ධර්මයට මාගේ උත්තම නමස්කාරය වේවා. ආජඤ්ඤ පුරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට මාගේ උත්තම නමස්කාරය වේවා. සාදු සාදු. මෙම දිවාගම රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රධාන වැඩමකොට වදාළ වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සදහම් මිත්‍රෝ සංවිධානයේ විසින් සොළොස්මස්ථාන වන්දනා මාලාව සංවිධානය කරගෙන වර්ෂයක් පාසා සිදු කරගෙන ඉන්නේ. දැන් එහි පස්වන පින්කම තමයි මේ විදිහට අද දවස් තුල සිද්ධ කරගන්නට යෙදෙන්නේ. විශේෂයෙන්ම බුද්ධ වන්දනාවක් පවත්වලා ගෞරවනීය රාද ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනාවක් පවත්වලා දැන් මේ වෙලාවේ
ධර්ම සාකච්ඡාවේ වැඩසටහන සිදු කිරීමට තමයි සූදානම් වෙන්නේ බලාපොරොත්තු. ධර්ම සාකච්ඡාවක් කරන්නට දැන් මේ පින්වතුන්ලාට යම් ප්‍රශ්න ගැටලු වෙන තියෙනවා නම් ඒ ඉදිරිපත් කරන්න ඕන. එහෙම නැත්නම් කොලේ හරියලා මෙතෙන් ලැබෙන සලස්ව අපට ඒවට උත්තර ලබා දෙන්න පුළුවන්. ඒ උත්තර සපයා දෙන්න පුළුවන්. පින්වතුනි මේ බුද්ධ ශාසනයේ පවතින විශාලම මහා මංගල කාරණාවක් තමයි මේ ධර්ම සාකච්ඡාව කියන්නේ. කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල උත්තමං. නිසි කාලට ධර්ම සාකච්ඡා කිරීම මහා මංගල කාරණාවක් බව සඳහන් කරලා තියෙනවා. සුදුසු කාලය. එතන සුදුසු කාලය කියලා කියන්නේ දැන් මේ කාලය බොහොම සුදුසුයි. හැම කෙනාම තැන්පත් වෙලා රාගය උස්සන්න වෙලා නැහැ, ද්වේෂය උස්සන්න වෙලා නැහැ, මෝහය උස්සන්න වෙලා නැහැ. කිසි කෙනෙක් බියෙන් තැති ගැනීමෙන් නැහැ. නිදිමත එන්න නොදී අවදීන් සිත පවත්වා ගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ලෙඩ රෝගාබාධ ඉඳලා වයෝවෘද්ධ වෙලා යමක් කමක් වටහා ගන්න බැරි දැනටපත් වෙලා නැහැ. පරිසරයෙන් කිසි බාධාවක් නැහැ. ඒ නිසා ධර්ම ශ්‍රවණයට මෙන්න ධර්ම සාකච්ඡාවට සුදුසු වෙලාවක් තමයි මේ වෙලාව. කාලය කියන්නේ මේ සුදුසු කාලය. දැන් අකාලයේ තියෙනවා ඒ සුදුසු නොවන කාලවල ධර්ම සාකච්ඡා කරන්නට දිහාට ධර්ම කරුණු අවබෝධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ධර්ම කරුණු මතක දෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් මේ මොහොත සුදුසු කාලයයි. ඉතින් මේ සුදුසු කාලය තුල විශේෂයෙන්ම අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු ස්ථාන අතර සුවිශේෂ ස්ථානයක් තමයි මේ දිවා ගුහාව කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ 500ක් මහරහතුන් සමග සමාපatti සෝයට සමවැදෙමින් දිවා විවරණය කරපු මේ සුද්ධ භූමිය. බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් පරම පවිත්‍රත්වයට පත් වුණු මේ භූමිය. එහෙනම් දැන් අපි මේ භූමියේ ඉඳලා මේ පින්වතුන්ලාගේ ප්‍රශ්නවලට උත්තර ලබා දෙනවා. ඉතින් අහන්නට බැයි නම් ලිඛිතව ලියලා මේ තැනට එවන හැටියට මතක් කරගන්න. ඒ අනුව දැන් ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා. ස්වාමීන් වහන්සේ ප ဋ ාණ දේශනාව යනුවෙන් සඳහන් මෙම දේශනාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් කරුණාවෙන් දන්වා සිටිමි. විශේෂයෙන්ම මේ වෙලාවේ
ප ဋ ාණ ධර්මයේ පිළිබඳව තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව හේතුඵල ධමයක්. මේ ලෝකේ එදා භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන සමාජයේ කාලේ හිටපු පිරිස අතර නොඑක් ආගමික මත තිබුණා. දෙවි කෙනෙක් මේ ලෝකෙ මෙවුවා, බ්‍රහ්මයෙක් මෙවුවා. අද කාලෙත් ඒ වගේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙවුම් වාදය ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ වදාළා මේ ලෝකේ ක්‍රියාකාරීත්වය හේතුඵල ධර්මයක් කියලා. ඒ අනුව මුලින්ම චතුරාර්ය සත්‍ය දේශනාව තුළ හේතුඵල ධර්මයේ විස්තර කළා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. දැන් දුක්ඛ සත්‍ය ඵලයයි සමුදය සත්‍ය හේතුවයි. දුක්ඛේ ඵලයයි සමුදය හේතුවයි. ඊළඟ නිරෝධේ ඵලයයි මාර්ගයේ හේතුවයි. එතන ඒකට තියෙන්නේ හේතුඵල ධර්මය. ඊළඟට ඒක පටිච්ච සමුප්පාදයේ තුල තව ටිකක් මේ හේතුඵල ධර්මය තව විස්තර කරා 12 ආකාරයි. අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය දලආයතන කියලා. අර චතුරාර්ය සත්‍ය දේශනාවට වඩා තව ටිකක් ගැඹුරින් විස්තර කරා පටිච්චසමුප්පාදය. ඊළඟට ඒ හේතු වෙන ධර්මයන් ඊටත් වඩා ගැඹුරින් ඒ හේතුඵල ධර්මය ගැඹුරින්ම දේශනා කරපු ධර්ම දේශනාව තමයි ප ဋ ාණ දේශනාව කියන්නේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව තුළ ගැඹුරුම කොටස අභිධර්ම. එහි ගැඹුරුම කොටස තමයි ප ဋ ාණය කියන්නේ. එතනදී මේ හේතු ධර්ම 24ක් දේශනා කරා. සූතිපට්ඨාන. හේතුපත්‍යෝ, ආරම්මනපත්‍යෝ, අධිපතිපත්‍යෝ, සහජාතපත්‍යෝ, අඤ්ඤමඤ්ඤපත්‍යෝ, නිස්සේපත්‍යෝ, උපනිස්සේපත්‍යෝ, පුරේජාතපත්‍යෝ, පච්චාජාතපත්‍යෝ, ආසේවනපත්‍යෝ, කම්මපත්‍යෝ, විපාකපත්‍යෝ මේ විදිහට. ඒ කියන්නේ මේ ලෝකේ යමක් හැදෙනවද ඒ සියලුම හේතු, ඒ කියන්නේ සියලුම මූලයන්, එහි නැත්නම් ධාතු ස්වභාවය, ඒ මූලිකම ධර්මතාවය විස්තර කරලා දේශනා කරපු ධර්ම තමයි මේ ප ဋ ාණ ධර්මයෙන් කියලා. පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් බුදු වෙන වෙලාවවත් ඊළඟට බොමැඩ දින 7ක් වැඩ සිටි අනිසලෝචන පූජාවෙන් දින 7ක් වැඩ සිටියා. රුවන් සක්මණෙන් දින 7ක් වැඩ සිටියා. මේ කිසිදු අවස්ථාවකදී ශරීරයේ බලගත් ආකාරයට බුදුරස් විදින්නේ. හැබැයි 4 වෙනි සතියේ රාජායතනයේ තුල රුවන්ගේ අතුත්තන් රතනාගරේ රුවන්ගේ වැඩෙන්නේ උන්වහන්සේ මේ හේතුඵල ධර්මයෙන් පටිච්චසමුප්පාද ධර්මයෙන් මේ ප ဋ ාණ ධර්මයේ තමයි මේ ගැඹුරු ධර්මය.
මේ ගැඹුරු ධර්මයේ මෙනෙහි කරනකොට උන්වහන්සේගේ ශරීරයෙන් නීල පීත ලෝහිත ඕදාත මාංශයන් ප්‍රබස්තරයන් බුදුරස් වහන්සේ දසදහසක් අනන්ත ලෝක ධාතුවටම අර බුදුරස් පැතිරී ගියා. ඒ කියන්නේ ඒ තරම් ගැඹුරු ධර්මයක් තමයි මේ ප ဋ ාණ ධර්මය. කොටින්ම බුදුදහමේ තියෙන ගැඹුරුම කොටස. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ඥාන පතේ පවතින මේ ප ဋ ාණය. හරියට මහමුහුදේ යදුන් 100 200 300 යදුන් 1000 2000 දිග සත්තු ඉන්නවා ගැඹුරු මුහුදේ. හැබැයි ඒ සත්වයන් ගොඩබිමට එන්නේ නැහැ. ඇයි ගොඩබිමට එන්නේ නැත්තේ? ඒක බැරි නිසා. එතකොට මේ ගැඹුරු මුහුද තුල තමයි ඒ සත්වයාගේ ජීවිතය තියෙන්නේ. ඒ යදුන් ගණන් දිග සත්වයෝ ක්‍රීඩා කරන ගැඹුරු මුහුදේ ගොඩබිමට එන්නේ. ආන් මේ වගේ සර්වඥතා ඥානය සර්වඥතා ඥානය හොඳටම හසුරුවන්නේ මෙන්න මේ ප ဋ ාණ තමයි. අර වෙරළ වගේ සරල කාරණා ඒවා සාමාන්‍ය කෙනෙකුට තේරෙන. හැබැයි ප ဋ ාණේ ගැඹුරුයි. ඒ ගැඹුරු මුහුදේ විශාල සත්තු ඉන්නවා වගේ සර්වඥතා ඥානය නම් විශාල නුවණ මෙන්න මේ ප ဋ ාණ විශේෂ තුල ප ဋ ාණ නායකමේ තුල තමයි පවතින්නේ. එහෙනම් බුදුදහමේ තියෙන ගැඹුරුම ධර්ම කොටසය තමයි මේ ප ဋ ාණ. ඉතින් අපි මේ ඉගෙන ගන්න ඕනේ. අතීතයේ ස්වාමීන් වහන්සේලා දෙනමක් මේ ප ဋ ාණ ධර්ම දේශනාව දේශනා සත්‍යයනා කරමින් ඉන්න වෙලාවේ ඉරිවවුරු 500ක් එල්ලෙනේ ඉඳලා මේ භගවාන් වෙන වගේ විශාල එල්ලන දෙනම ප ဋ ාණයේ සත්‍යයනා කරනකොට ඉරිවවුරු 500ක් මේ කහගෙන හිටියා. හැබැයි වවුලන්න මේ දහම් තේරෙන්නේ වවුල හිතුවා අපිට මේ ධර්මයේ නොතේරුණත් මේ කියන්නේ සත්‍යයක් කියලා අහගෙන හිටියා. ඒ යම්බුරු ධර්මයේ ඇසීම නැමැති කුසල වේගය නිසා කිරවවුරු 500ම මේ ඉන්න දෙව්ලොව උපදිනවා. බුද්ධාන්තරයන්ම දෙව්ලොව දිව්‍ය සැප ලබලා අපේ බුදුරජාණන් වහන්සේලෝ පහළ වෙන සමයේ මනුලොවේ ඉපදිලා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යයන් බවට පත් කළා. මේ බුද්ධ ශාසනයේ පළවෙනි අභිධර්මයේ උගත් භික්ෂු 500 බවට පත් වුණා. සිව්පිලිසිදියා ඥාන සහිතව අරහත් ඵලයට පත් වුණා. ඒ කියන්නේ සතෙක් වෙලා මේ ගැඹුරු ධර්මයේ ඇසීම ඒ තරම් ගැඹුරුයි. එහෙනම් මේ ප ဋ ාණ ධර්මයේ කියන්නේ ඒ තරම් ගැඹුරු ධර්මයක්. හැබැයි ඉතින් අපිටත් ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක හැබැයි ප්‍රමාණිකව එහෙම මෙහෙම නැතුව අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම මෙහෙම අධ්‍යයනය කරොත් අපිට වැටහෙන්නේ. ඉතින් ඒක පිළිබඳව ඒ විස්තරේ ප්‍රමාණවත් කියලා හිතනවා. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ සවාසනා ගුණ පහදා දෙන්න. බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාට මෙම ගුණ පිළිගන්නේ කෙසේද? ලෞකික හා ලෝකෝත්තර මෙම ගුණ බලපාන ආකාරය අප කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කරලා දෙන්න. සවාසනා ගුණ සවාසන කියන්නේ
වාසනා ගුණ නැත්නම් සසරේ පුරුදු කරන ලද පුරුදුතාවයන් කියනවා සවාසන කියලා. ඇත්තටම සවාසන කියන්නේ ගුණ නම් නෙවෙයි අගුණ. ඒ කියන්නේ සසරේ අපි ළඟ තියෙන පුරුදු. සවාසන නෑ බුදුවරු ගාව විතරයි. සවාසන ඒ සවාසනා රහිතවම සකල ක්ලේශයන් ප්‍රහාණය කොට වදාළේ අරහං කියලා. එතකොට මේ සවාසන කියලා කියන්නේ සසර ඒ කෙනාගේ ගති. දැන් බුදුරජාණන් බුද්ධ කියන තැනට එනකොට එහෙම ගතියක්වත් නැහැ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ දවසේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්න මේ ස්වාමීන් වහන්සේ උදේ අරුණෝදය ඉඳලා මධ්‍යහානී දක්වාම කරන්නේ පිටපාතය. ලොකු පාත්‍රයක් තියෙන්නේ පාත්‍රයේ පිරෙන්න පිටපාත යනවා ඒ ආහාර ටික වලනවා සුදුස්තරන කියලා ආයෙත් පිටපාත යනවා ආයෙ වලනවා ආයෙ පිටපාත යනවා ආයෙ වලනවා ඔය වගේ උදේ වරුවට 6-7 වතාවක් විතර දාන ගන්න. ඉතින් අන්තිමේදී මේ කාරණේ භික්ෂුන් වහන්සේලා මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේට සැලකලාම බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව කැඳවල මේ භික්ෂුන් වහන්සේ මහානකම් කරනවා. හැබැයි කෙනෙක් චෝදනා කරන්න පටන් ගත්තා ආහාරවල කිජුකම. ආහාරවල කිජු හින්දා අර වගේ පිටනවා. අර භික්ෂුව කැඳවල අහනවා ඇත්තද මහාන මේ කියන කතාව ඔබ මේ විදිහට පිටපාතේ යනවද උදේ? ඊට පස්සේ යනවා කියලා කිව්වා. මොකද කරන්නේ මේ ඔක්කොම අල්ලනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ මේ කාරණේ දැනගෙන කිසිම දෙයක් කිව්වේ. ඇයි? සංසාරේ එක දිගට ආත්ම 500ක්ම ඇතේ. දැන් මනුස්ස උනාට ඇත් ගතිය තියෙනවා. ඒ නිසා තමයි වැඩිම කන්ට්‍රෝල්. එදින් කරගතිය මේතාවයි. අන්න ඒවට තමයි කියන්නේ සවාසන. දැන් බුදුරජාණන් වහන්සේ තුල පින්වත්නි එහෙම ගුණ එහෙම නැහැ. ඒ කියන්නේ දැන් රහත් වුණාට අර සතාගේ ගති ස්වභාවය තියෙනවා. දැන් අපි ළඟ තියෙන ඔය මිනිස්සු මේ අපි හැම කෙනා ළඟම ගති ස්වභාවය තියෙනවා. අර පිරිතවච්ච මහරහතන් වහන්සේ එක දිගට ආත්ම 500ක් බ්‍රාහ්මණේ. මිනිසුන්ට කතා කරන්නේම පහත් විදියට පොළ වසලයා කියලා හිත කැළෙන විදිහටම කතා කරනවා. හැම මිනිසුම පහදිනවා. එක වෙලෙන්නේ කරත් 500ක ධාන්‍ය වල පටවල විකුණන්න යන වෙලාවේ අර ස්වාමීන් වහන්සේ ඒ පොළවසලේ ඕකේ මොනවද තියෙන්නේ කියලා තරහ ගියා. මොකද කිව්වේ? මේකේ තියෙන්නේ මේ දෙවි කිව්වා. ඒක දුරක් යනකොට කරත්ත 500ම අර ධාන්‍ය මේ දෙවි වුණා. ඊට පස්සේ මේ අඬාන යන වෙලාවේ ඒක දාන්න උපාසක කෙනෙක් කියනවා ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නැවත සමාව. නැවත ගිහිල්ලා සමාව ගත්තා. සමාව ගත්තන් පස්සේ නැවත අර තිබ්බ දාන්නේ පත් වෙනවත්. උන්වහන්සේ කරේ නෑ ඒක. දෙවියෝ තමයි ඒක කළේ. ඒක ස්වාමීන් වහන්සේ බොරු කියන මුලා කරේ. එතකොට අන්න රහත් තුනක් අර වාසනා ගතිය. ඒ කියන්නේ අර බමුණු ගතිය තියෙනවා. කෙලෙස් නෑ. ඒ වගේ ඕන තරම් තියෙනවා. අන්න ඒ
සවාසන කියන ඒ සසර ගතිය සත්‍ය ස්වභාව කිසිම ගතියක් නැතුව කෙලෙස් ප්‍රහාණය විතරක් නෙවෙයි ගතියක්වත් නැතුව සකල ක්ලේශ ප්‍රහාණය කොට වදාළේ භාගතුන් වහන්සේට අරහං කියලා. එතකොට පින්වත්නි අර වගේ සංසාරික ගතියක්වත් නැහැ. ඒවා බුදුන් වහන්සේලා විතරයි. ඒකයි අර උපකාර ජීවකතුමා බුදුරජාණන් වහන්සේ කියුවේ ඔබ දෙවියෙක්ද? මොකද කිව්වේ? නෑ බ්‍රහ්මෙක්ද? නෑ ගාන්ධාරයෙක්ද? නෑ නාගයෙක්ද? යක්ෂයෙක්ද? ඒත් නෑ. එහෙනම් මිනිස්සෙක්ද? ඔබිවත් නෑ. ඒ කියන්නේ අර මිනිස්සයා කියන කෙනා ළඟ තියෙන යම් ගතියක් තියෙනවා ඒ ගතියවත් නෑ. ඒකයි අසම සමන කියන්නේ. ආන්විතයි පින්වත්නි බුදුරජාණන් වහන්සේලාගේ අරහං ගුණය තමයි ඒක. එතකොට පසේ බුදුවරුන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලා ගත්තහම පසේ බුදුවරුන් වහන්සේලා ගාව සියලු කෙලෙස් ප්‍රහාණය වෙලා තියෙනවා. උන්වහන්සේලාට තහම දේශනා කරන්න බෑ. මහරහතන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න පුළුවන්. හැබැයි අර සසර ගති තියෙනවා. සවාසන තියෙනවා. කෙලෙස් නැහැ සවාසන තියෙනවා. අන්න ඒවා තමයි ඒවා බුදුරජාණන් වහන්සේලා විතරයි නෙවෙයි. එක්තරා බමුණෙක් කැවිලා බවත් ගෞතමයන්ගේ මොනවා හරි වැරද්දක් දැක්කොත් ඔය වැරද්ද අල්ලගෙන බවත් ගෞතමයන්ට නින්දා කරන්න ඕන කියන තාගෙන දැන් මේ බමුණ බුදුහාමුදුරුවෝ දිහා බලන්නේ බණ කියන තැනක් බැලුවා කිසි වැරද්දක් නැහැ. පින්ඩපාත යන දිහා බැලුවා වැරද්දක් නැහැ. දාන වලදන දිහා බැලුවා වැරද්දක් නැහැ. කතා බහ කරන ගමන බිමන හැම ඉරියව්වක්ම පරීක්ෂා කරා එකකවත් කිසිම වැරද්දක් නැහැ. අන්තිමේදී තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදිලා මානව කරලා අන්නේ නම් පිටුවන්දී අන්නේ වගේ වාසනා ගුණයක්වත් ඒ ගතියක්වත් නැතුව ගති ප්‍රමාණය පවා නැති වුණ සකල ක්ලේශ දුරුන උතුම් ශාස්ත්‍රඥ වහන්සේ නමකුයි ඔබ මා පින්ම දෙනාම සරණ ගිහිල්ලා තියෙන්නේ කියලා හිත පහදවාගෙන සාධනා කරනවා. හොඳයි. ඊළඟට කියනවා ස්වාමීන් වහන්සේ නිර්වාණ අවබෝධය සඳහා භාවනා කිරීමට අවශ්‍ය නොවන බවත් ධර්ම ශ්‍රවණයෙන් ප්‍රමාණවත් බවත් ඇතැම් දේශකයන් වහන්සේලා පවසනවා. ඒ පිළිබඳව පහදා දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වත්නි විමුක්තායතන කියන සූත්‍ර දේශනාවක් දේශනා කරනවා. ඒ විමුක්තායතන සූත්‍රයේදී පෙන්නනවා විමුක්තායතන සීලස පංචකය. ඒ කියන්නේ මොකක්ද? නිවන් දකින්න ක්‍රම පහක් වෙනවා. ඒකේ පළවෙනි ක්‍රමය තමයි බණහානි. හැබැයි බණහානි කියනම ඔක්කොම මේ සාතනිය රහත්ුන්නේ. දැන් පළවෙනි ධම්සක්වැතු සූත්‍ර දේශනාවෙන් කී දෙනෙක් රහත් වුණා? ඔය නින්ද යන කාලේ කම්මලා දැන් කාලෙන්න ධම්මතාව රන්නේ කියන්නේ. කාලෙන්න ධම්ම සාකච්ඡා කියන්නේ. ඇයි දැන් කට්ටිය දැන් අකාල වෙලා නෙකි. එතකොට පළවෙනි එක තමයි ධර්ම ශ්‍රවණය. පළවෙනි ධර්ම දේශනාව ධම්සක්වැතු සූත්‍රය. මේකෙදි කී දෙනෙක් රහත් වුණාද? මිනිස්සු කවුරුවත් බ්‍රහ්මයන් 18 කෝටියක්
රහත් ඵලයටපත් වුණා කියලා. බ්‍රහ්මීන් තමයි. අඤ්ඤා කොටන්නේ වික්ෂුන් වහන්සේ තවුසානන් වහන්සේ ප්‍රධාන දෙවියෝ අසංකේය යතේන සෝවාන්. එතකොට මේකතුනි බණ අහලා නිවන් දකින්න එක ක්‍රමයක්. හැබැයි ඔක්කොම මේ ක්‍රමය හරියන්නේ. ඒ නිසා බණත් අපි අහන්න ඕන. අනික් භාවනා කරන්න ඕනේ කියලා කියන්නේ කියන කෙනා අනවබෝධයෙන්. ඒ වැරදි මතයක්. පළවෙනි එක බණ අහන එක, දෙවෙනි එක ධර්ම දේශනාව, තුන්වෙනි එක ධර්ම මේ අත දැන් කරන්නේ එක සාකච්ඡා, හතරවෙනි එක ධර්ම සත්‍යයනේ, පස්වෙනි එක සමථ විපස්සනා භාවනා. එතකොට මේ ක්‍රම පහෙන්ම නිවන් දකින්න. හැබැයි මම අහවල් එකෙන් කියලා අපිට එකක් තෝරගන්න බෑ. දැන් අර විභාගයක් කරනකොට මොකක් හරි කරන සබ්ජෙක්ට් එකක් තෝරගන්න ඕනේ. ඒ වගේ මම මේ සෝවාන් කියලා තමයි මේ බණ අහලා තමයි සෝවාන් වෙන්නේ. මම රහත් වෙන්නේ බණ අහලා. මම ධර්ම එහෙම අපිට තේරුම් ගන්න බෑ. අපිට තෝරගන්න බෑ. එහෙනම් මේ කාරණා පහම අපි දිනු කරනවා. ඉතින් බණ අහලා විතරක් මේ නිවන් දකින්න පුළුවන් කියලා ඒක විතරක් මූලික කරගෙන බෑ. ක්‍රම පහක් භාගතුන් වහන්සේ වදාරනවා. ඒ ක්‍රම පහෙන් තමන්ට සප්පාය වෙන ක්‍රමේ තමන් මේ ක්‍රම පහම කරගෙන යනකොට ඒ අත්දැකීම තුළින් තමන්ට මාර්ගඵල අවබෝධ වෙනවා. බණ ඇසීම විතරක් අනික හතර ප්‍රතික්ෂේප කරනවා නම් ඒක වැරදි. මොකද ඒ සර්වඥයන් වහන්සේගේ අවබෝධය තමයි ප්‍රතික්ෂේප කරන්නේ. කිසිම ශ්‍රද්ධාවක් නැහැ හිතේ. ඒවා පිළිගන්න කට්ටියගේ ශ්‍රද්ධාව නැහැ. ඇයි මේ විමුක්තායක සූත්‍රයේ කරුණු පහක් පෙන්නලා තියෙද්දි අනිත් කරුණු හතරම ප්‍රතික්ෂේප කරලා එක කරුණක් විතරක් හරි කියන්නේ. දැන් මම කිව්වහම දැන් මම දේශනා කරන එක මේත් වහගෙන ඉඳලා කියනවා ඔය හාමුදුරුවෝ අනික අර ටික හරි මේ ටික වැරදි කියලා ඒ ටික පිළිගන්නවා මේ ටික නොපිළිගන්නවා කියන්නේ කෙලින්ම අසද්ධාව. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ බණෙහි විතරයි මාර්ගඵල ලබන්න රහත් වෙන්න පුළුවන් අනික ඕනේ කියලා පැත්තකට දානවා නම් ඒක වැරදිම වැරදි දෙයක්. ඒක මිත්‍යා මතයක්. අන්න ඒක නිසා ඒ වගේ මත වලට අහු වෙන්න එපා. අහු වුණොත් ඉතින් අපිට මරණින් පස්සේ දුගතිය තමයි වරුනේ. ඒ නිසා ඔය කාරණාව මුදින් මතක තියාගන්න. දැන් අහනවා ගරු ස්වාමීන් වහන්සේ නිවසේදී මළගේ ඥාතීන්ගේ නම කියලා පින් අනුමෝදන් කරන්න හොඳ නැද්ද කියලා. ඒක පැහැදිලි කරලා දෙන්න කියලා කියනවා. එතකොට දැන් මෙතන කියන්නේ මොකද්ද? දැන් මේ කියන කට්ටියක් ඉන්නවනේ. ඒ කට්ටිය කියන්නේ මේ ගෙදර මළගේ ඥාතීන්ගේ නම කියලා පින් දෙන්න හොඳ නැහැ. ඇයි ඒ අය එනවා. ඒකනේ අදහස. හරි. එහෙනම් කොහෙද කරන්නේ? අම්බල මෙද්ද කරන්නේ. ඕක කරන්නේ පන්සලේදී. ඒ කියන්නේ පන්සලේ නවත්තලා යන්නේ. පන්සලේ ගානේ දීලා එනම් පන්සලේ නවත්තලා යනවා. මේවට කියන්නේ මොනවද දන්නවද? මිත්‍යා මත. මේ එහෙම එකක් නෑ. මම නම් කියන්නේ මැරගේ ඥාතියට පින් දෙන්න ඕනේ කොහෙද? ගෙදරම. ඇයි? තමන් හදාගන්න සැලට යනවා හැර වෙන කොහෙද? නේද? ඒවා වැරදි. ඒ වැරදි අවබෝධ. ඒ නිසා ගෙදරදීම තමයි දෙන්න ඕන. මොකද මළගේ ඥාතියෙක් පින් අවශ්‍ය නම් එයා යන්නේ ගෙදෙට්ට අල්ලපු ගෙදෙට්ට යන්නේ නෑ එයා. පන්සලට යන්නේ නෑ. ඒ හින්දා ඒ මිත්‍යා මත. ඔය කියන්නේ ගෙදර ඇවිල්ලා නතර වෙයි කියන්නේ. ආයේ පින් දුන්න පින් ගන්න ඇවිල්ලා නතර වෙන්නේ එයාට ඕන නම් එයා කොහොමද නතර වෙන්නේ. ඊළඟ එක
ඔය වගේ වැරදි අදහස් මිනිස්සු ළඟ පිළිලා ඒ අවබෝධය නිසා ඉතින් ඒ ගෙදරදීම තමයි ගෙදර හෝ පන්සලේ හෝ මේක මලගේ ඥාතිට පින් අනුමෝදන් කිරීම අපි කරන්නේ. ඉතින් අර වගේ ඒවා වැරදි අදහස්. හොඳයි. තව අහනවා අපේ ආම්දුරෝනේ මම කොච්චර කට්ටියට උදව් කළත් මට හැමෝගෙම බැනුම් අහන්න තමයි සිද්ධ වෙන්නේ. පිනක් දහමක් කළත් බැනුම් අහන්න තමයි සිද්ධ වෙන්නේ. මේකට හේතුව පහදා දෙන්න කියලා තමයි කියන්නේ. මේකට හේතුව කර්මය. මේකට හේතුව කර්මය. මොකක්ද? ඔය වෙන්නේ බෝලයක් අරගෙන පිටියට ගහපුවාම නැවත බෝලේ පිටිය ඇදලා බැම්පිලා තමන් පැත්තට එනවනේ. ආන් ඒ වගේ තමයි මේ භවයේ හෝ පෙර භවයන් වල හෝ ඒ වගේ කට්ටියට බැනපු එකම තමයි පෙරලා අප පැත්තට එන්නේ. ඒ කියන්නේ ඒ අකුසලයේ විපාක. ඒ අකුසලයේ විපාක අනික අපි හැබැයි ඒක එහෙම තේරුම් ගන්න අපි පෙර අකුසලයේ දැන් විපාක දෙනකොට මොකද කරන්නේ? ඉදිරියටත් මේ අකුසලෙ එන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්න ඕනේ? කුසල කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළානේ ඇණයක් අපි ලීයකට ඇණයක් ගහනකොට ඒ ගහපු ඇණේ වැරදුනා නම් අපි මොකද කරන්නේ? එහා පැත්තෙන් ඇණයක් ගහලා ඒ ඇණේ ගලවනවා. ආන් ඒ වගේ අපි පෙර කරපු අකුසල් නිසා තමයි ඒ වගේ බැනුම් නින්දා අපහසු ජීවිතේ එන්නේ. එතකොට අපි ඒක තේරුම් ගන්න ඕන මොකද? ඉදිරියටත් මේ කර්මය අපි නැති කරගත්තේ නැත්නම් ඉදිරි භව කරා යනවා. ඒ නිසා අපි ඔය අනුන්ට අපි බැනපු නින්දා කරපු අපහාස කරපුවා තමයි අපිට එන්නේ. ඒක තමයි කර්ම. ඊළඟට තව එකක් කියනවා ඔය තරහකාරයෝ වැඩි වෙන්න හේතුව තමයි තුන්වෙනි සිල්පදේ කැඩීමේ විපාක. අපි සසරේ තුන්වෙනි සිල්පදේ බෙදලා තියෙනවා නම් වැරදි කාමසේවයෙන් සිරලා තියෙනවා නම් අන්න ඒකේ විපාකයක් වශයෙන් අපිට යන තැන අහන්න වෙන්නේ බැනුම් නින්දා අපහාසකම්. එතකොට අපිට තියෙන්නේ කරන හොඳ වැඩේ කරගෙන යන්න ඊළඟට පෙර අකුසලයක් විපාක දෙන බව හිතා ගන්න ඊළඟට ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න එපා. අපි ප්‍රශංසා බලාපොරොත්තු වීම කියන එක තුළ තමයි අපිට මේ දුකක් ඇති වෙන්නේ. ඒ නිසා අපි කෙනෙකුට හොඳ දෙයක් කරනවා කියන අදහස විතරක් ඇති කරගන්න එතනින් එහා වෙන කිසිම බලාපොරොත්තුවක් ඇති නොවන කරන දේ අත්හැරලා කරනම හරියි. අනික කම්මං සත්‍යේ විභජති මේ සියල්ල මේ සත්‍යයේ විභාගයේම කර්මයට අනුව යන බව තමයි දේශනා වෙන්නේ. ඒ නිසා අපි මේ වතාවේ හිත ආරක්ෂා කරගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. උපේක්ෂාව ඇති කරගන්න. ඒ ප්‍රශ්නෙට හිමයි උත්තර. ඊළඟට තව තියෙනවා ප්‍රශ්නයක්. ඒක නම් බුද්ධ ප්‍රශ්නයක් වගේ මේ වෙලාවේ ඇටියට. ස්වාමීන් වහන්සේ තීන මිද්දේ නැති කරගන්නේ කෙසේද? තීන මිද්දේ නැති කරගන්නේ කෙසේද කියලා අහනවා. ඉතින් මේක දේශනා කරනවා ඔය නිදිමතක් කුසල ධර්මයාට අලස බව කුසල ධර්මයාට අලසයි ක්‍රියාශීලී නැහැ දක්ෂ නැහැ කුසල ධර්මයන්
හිතේ හැකිලෙන ස්වභාවය. ඒක අකුසලයක්. කියන්නේ නින්ද තීන මිද්දේ කියන්නේ කුසලයක් නෙවෙයි. ඒක අපි සසර ගෙනියන අකුසල කර්මය. මේ තීන මිද්දය නැති කරගන්න එකක් තමයි තීන මිද්දේ එන වෙලාවට පෙන්නනවා අපි මේ මෙනෙහි කරගෙන ඉන්නවනේ මොනවා හරි හිතන ආගේ හිතන අදහස හිතන සිතුවිල්ල වෙනස් කරනවා. එතකොට වෙන දෙයක් හිතනකොට ඒ තීන මිද්දේ නැති වෙනවා. ඒත් නැති වෙන්නේ නැත්තම් ඇස්සරලා හොඳට වටපිට බලන්න කියනවා. ඔය පිටියකට මේ නැතුව මේ වෙලාවේ නම් කය ඍජුකොට තබා ගත්තාම ගොඩක් අඩු වෙනවා. ඊළඟ ඇස් හොඳට ඇරලා වටපිට බලද්දී පින්ද යනවා. මොකද කරන්නේ? කන් අදින්න කියනවා. ඒ වගේම මේ ශරීර අවයව තදින් නිරිකන්න. විශේෂයෙන්ම කන් අදින්න කියනවා. එතකොට අර තීන මිද්දේ පහ වෙලා යනවා. ඒත් වෙනවා මොහොන ටිකක් හොද ගන්න. නිදිමත එනවා. ඔය දැන් වතුර බෝතලයක් තියෙනවා. වතුර චුට්ටක් ගන්න ඕනේ ගාගත්තාම හරියි. ඒත් වෙනවා නිදිමත. එතකොට කියනවා සක්මන් කරන්න. දැන් මේ නිදගෙන ඉඳා දැන් ඉඳගෙන ඉදී බණහම ලියනවා සක්මන් කර කර හරි යන්නේ වීර්යය තියෙනවා සක්මනේ අහන නින්දරන් අපිට මේ කුසලයේ තුල හැදෙන්න තියෙන බාධා ඒකට වීර්යය තියෙනවා වීර්යය වඩන්න ඕන වීර්යය නැති කට්ටිය ඉතින් ඇවිල්ලා ඉතින් මහා සද්ධාවෙන් ආවා අර කායයට දැනෙන අපහසුව හින්දා ඔන්න නිදාන. හැබැයි පින්වත් මේ සංසාර ගමනේ ඔයිට වඩා අපහසුතාව මොනතරම් අවියාවුද වලින් බැටකාලා මොනතරම් අපි දුක් විඳින්නද? නිරේ මේ වෙනකොට නිරේ කොච්චර දුක් විඳිනවද? ප්‍රේත නිරේතන අසුරාදී ශ්ලෝකවල කොච්චර දුක් විඳිනවද? ඒ දුකත් එක්ක සාපේක්ෂ කරලා බලනකොට අපේ මේ නිින්ද කියන එක මොකක්ද? අනික දැන් උපන්දා ඉඳලා නිදාගත්තනේ මොනවද හම්බුනේ? ඉතින් මේ වෙලාවෙවත් අපිට අවදීන් මේ වචන ටිකට හිත යොමු කරගෙන ඉන්න බෑ කියන්නේ. එයාලා මේ ලැබිච්ච සරණෙන් ප්‍රයෝජන ගන්නෑ. අන්දේකට මැණික් ගලක් හම්බුන රඩක් නෑ. ඒ වගේ ඉතින් ආවා. දැන් අතනින් දන්සලින් වගේ කෑම දුන්නා. කෑවා. දැන් ඊට පස්සේ නිදි. මේගොල්ලොන්ට කවදාවත් මෛත්‍රී බුදුන්වත් දකින්න බෑ. හැබැයි ආවම කියන්නේ මේ ගෞතම බුද්ධ රාජ්‍යම නිවන් දකිවා කියලා දකි. ඒකින්ද වීර්යය දෙකක්. ඊළඟට වඩ පෙන්නන ආලෝක සංඥා වැඩි වීම. තීන මිද්දේ නැති කරන්න තියෙන්නේ ලොකුම දේ තමයි ආලෝක සංඥාව නැත්නම් ආලෝක කසිනේ වැඩි වීම. ඒ කියන්නේ ඒක සරලව කියලා දෙනවා නම් ආලෝකය දිහා බලාගෙන හොඳින් කදින් ඇස්සරලා ආලෝකය දිහා බලාගෙන ඒ ආලෝකය ටිකක් මෙනෙහි කරනවා. ආලෝකය කියලා මෙනෙහි කරනවා. ඒක කසින භාවනාව. ඒකේ ගොඩාක් කරනකොට කස්නියක් වෙනවා. ඒකවල අර ටිකක් අර තීන මිද්දේ පහාණය වෙලා යනවා. තීන මිද්දේ ප්‍රහාණය වෙනවා. ඒත් වෙනවා නම් ඔය කල්පක්‍රමයකින්වත් තීන මිද්දේ යට කර ගන්න බැරි නම්
හැබැයි අපි ඔය උපක්‍රමයන්වත් දැන් භාවිතා කරන්නේ නැහැ. නිින්දෙන් උඩ නිදාගන්න එක කරන්නේ. ඒ බුදුහාමුදුර ඒ කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ අපි හික්මෙන්නේ නැහැ. දැන් ඔය කිව්ව කාරණාවන් අපිට ඇස්සරලා බලන්න පුළුවන්. ඈ ඒත් වෙනවා නම් අපිට ඉරියව් මාරු කරන්න පුළුවන්, මොන වද ගන්න පුළුවන්. කන් අදින්න පුළුවන්, අවයව ස්පර්ශ කරන්න පුළුවන්, නැත්නම් සක්මන් කරන්න පුළුවන්, මොන වද ගන්න පුළුවන්. ආලෝක සංඥාව වඩන්න පුළුවන්. ඒකක්වත් කරන්න නැහැ කියන්නේ අපි බුද්ධ අනුශාසනාව පිළිපදින්නේ. ඉතින් ඔය හැමදේම කරලා තීන මිද්දේ එනවා නම් දේශනා කොට වදාලා නිද්‍රෝපගත වෙන්නේ නිදාගන්න කිව්වා. හැබැයි මේ නිවන් මඟ වඩන සදහවත් යෝගාවචරයාට නිදන්නට ඕන ක්‍රමයක් වෙනවා. අලුයම නැගිටින වෙලාව හිතට දීලා දකුණු අත දකුණු කනට තබාගෙන දකුණු කකුල උඩින් වම් කකුල තබාගෙන ඇඟ උඩින් අත තබාගෙන සිංහ සෙයියාගේ සැතපෙන්නේ කියන්නේ මනස සිංහුවනේ. එයා තීන මිද්දය නැතිම කරගන්න බැරි නම් පළවෙනිම දැන් අපි අන්තිම බෙහෙත පළවෙනිම ගන්නවා. ඒක තමයි වෙන්නේ. ඒකින්ද අපි ළඟ කිසි වීර්යයක් නැහැ. ඒකින්ද අපි සසරේ ඇවිද යනවා. ඔන්න ඔය කාරණාවන් පින්වත්නි අපි හරියට කරගෙන යනවා නම් අපිට මේ තීන මිද්ද අකුසලයේ දුරු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම වීර්යය. දැන් අර අපේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ මතකයි. ඔය ටික කිව්වේ මොකක්ද? පහක් නිදනකොට පහක් අවදි වෙනවා. පහක් අවදි වෙලා ඉන්නකොට පහක් නෙමෙයි. මතකයි? ඇහුවද? මොකද ඒ කියන්නේ? පහක් නිදනකොට පහක් අවදි වෙනවා කියනවනේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීනි දුක්ඛ චුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පංචකේ අවදි වෙලා ඉන්න වෙලාවේ පංච ඉන්ද්‍රිය පංච බල ධර්ම නිදි. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා නිදි. ඒතර සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා අවදි වෙන වෙලාවේ පංච නීවරණ නිදි. එතකොට ඒකෙදි සඳහන් වුණ විදිහට තීන මිද්දය ප්‍රහාණය වෙන්නේ වීර්ය වැඩෙනකොට. ඒතකොට වීර්ය අඩු වෙනකොට තීන මිද්දය වැඩි වෙනවා. වීර්ය වැඩි වෙන්න තීන මිද්දය අඩු වෙනවා. එහෙනම් ඔන්න පින්වත්නි අපි මේ පංචේන්ද්‍රිය ධර්මමයි මේ පංච අකුසලයන් ප්‍රහාණයකට හිත පිරිසුදු කර ගැනීම සඳහා දියුණු කරන්න. ඒක ඉතින් ඉබේ වෙන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ සසරේ මොනතරම් අප්‍රමාණ කාලයක් මේ විරිය වඩමින් වීර්ය පාරමිතාව පිරුවා. එහෙනම් අපි ඒවා සිහියට අරගෙන මතකයට අරගෙන ඒ විදිහට හිත දියුණු කර ගන්නට හැමදෙනාම අදිෂ්ඨාන පිටුවා ගන්න හැටි සිහිපත්. හොඳයි. දැනට එවල දීප ප්‍රශ්න නම් ඉවරයි. තව ප්‍රශ්නෙම තියෙනවා නම් ඒවට ගමන් නැහැ නැත්තම් අහන්න. මොකද දානේ භාවනා කළා. නිවන් දකින්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. ඔව්. හොඳයි. දැන් මේ පාඩකම් අහන්නේ දන් දීලා සිල් රැකලා භාවනා කරා. ඒ ටික කරොත් මදිද චතුරාර්ය සත්‍යම අවබෝධ කරගන්න ඕනද දිවත් අගින් කියලා. චතුරාර්ය සත්‍ය. එතකොට
දන් දීලා කරන්නේ සිල් රැකලා භාවනා කරලා ඒකෙන් වෙන්නේ අවසාන ඵලයේ චතුරාර්ය සත්‍යය. ඒ කියන්නේ අපි දන් දෙන්නේ දුකට නැති කරන්නද? නෑ, තණ්හාව නැති කරන්න. තණ්හාව කියන්නේ දුකට හේතුවනේ. නේ? එතකොට දුක්ඛ සමුදය. තණ්හා දුක තියෙනවා, දුකට හේතුව තණ්හාවයි, දුක්ඛ නිරෝධය නිවනයි. දුක්ඛ නිරෝධය කියන්නේ සමුදය වූ තණ්හාවේ නිරෝධය සඳහා යන මාර්ගය. එතකොට මේ මාර්ගයේ එකක් තමයි ඡාගය කියන්නේ. එතකොට දානය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය තුල තියෙන එක්තරා කොටසක්. දුක්ඛ සමුදය තණ්හාව ප්‍රහාණය කිරීම හා නිරෝධය සාක්ෂාත් කිරීමට මාර්ගයේ වැඩිම කියන කාරණාවක් තමයි දානය කියන්නේ. සීලෙත් එන්නේ. සීලේ කොහොමද? චාක පටිවිස්සග්ග කියලා කියවෙනවා. නැත්නම් සීලය වෙනවා සම්මා වාචා, සම්මා කම්ම, සම්මා ජීව කෙලින්ම නිවන් මාර්ගය. භාවනාව කියලා කියන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ඒකම භාවනාව. එතකොට අපි දාන දීලා භාවනාව සම්පූර්ණ කරනවා කියලා මේ පැත්තෙන් කියන්නේ අර පැත්තෙන් මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. දැන් අපි භාවනාව ගත්තාම සමත විපස්සනා භාවනාවේ විපස්සනාව කියන්නේ කෙලින්ම සතර අධිපට්ඨාන. සතර අධිපට්ඨානේ ධම්මානුපස්සනාව කියන එක ගත්තාම ඒකේ තියෙන්නේ ආර්ය සත්‍ය පබ්බේ කියලා වෙන එකක් තියෙනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍ය. ඒකෝර මේ ආර්ය සත්‍ය පබ්බේ පෙන්වන්නේ භාවනාව. දුක්ඛ සත්‍ය භාවනාව, සමුදය සත්‍ය භාවනාව, නිරෝධ සත්‍ය භාවනාව, මාර්ග සත්‍ය භාවනාව. ඒ ආර්ය සත්‍ය පබ්බේ ඒ භාවනා කොටසදී පෙන්වන්නේ චතුරාර්ය සත්‍යම භාවනාව. එහෙනම් මේ දෙකම එකක් බව හොඳින් තේරුම් ගන්න. පැහැදිලි දේවුම් අම්මා. ඔව්. එතකොට හරි. ආසනේ සූත්‍රයේ ඉදිරි නොමිනි මතක් කරනවා මේ යුසර්වෙන් යාමනිසම විද්‍යාත්මක නවර තියෙන්නේ කියලා මේ පොතේ සම්බන්ධතාවය කියලා මේ යුසර්නේ අනවා කියලා ඉතින් අදහස් කරගෙන ආවම සාහිත්‍ය දෙන්නේ නිරද යුසර්නේ අන්නේ කොහොමද කියන්නේ. ඔව් හොඳයි. මහා සමය සූත්‍රයේදී තියෙනවා බුදුන් කියන්නේ දේවතාවෙක් කියනවනේ දේව ගාථා පෙළක් කියනවනේ ඒ කියන්නේ ඒකේ බුද්ධං සරණං ගතාවසේ තේගමි සන්දිය පාරම් පහය මානුසං දේහං දේවතායන් පරිපූර්ණස යමෙක් බුදුන් සරණ ගියාද ඔහු නතේ ගමි සන්දිය පායන් හතර පායන්ට වැටෙන්නේ ඊළඟට දේහං දේවතායන් පරිපූර්ණස මානු සන්දේහම් මිනිස් සිරුර යම් දවසක නැති වුණාට පස්සේ දේවකායන් දිව්‍ය මේ කායක් ලබන දිව්‍ය ලෝකෙදී එතකොට මේ යන්නේ බුදුන් සරණ ගියේ කෙනාට යා හතර අපායෙන් නිදහස් වෙනවා දිව්‍ය මේ කායක් ලබන. ඔතන කියන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක්. මොකද හතර අපායෙන් මිදුණා සහ බුදුන් සරණ යාම කියන කාරණාව ස්ථීර වෙන්නේ සෝවාන් වෙනවා. දැන් ඊට මෙහා තියෙනවා අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා වචනේ කිව්වට ඕක වචනේ විතරයි කසිපු බිලක් කියන බුද්ධං සරණං ගච්ඡාමි නේ කියන්නේ එහෙම නැත්නම් මේ සත්තු මරණ කෙනා මොකද කරන්නේ බුද්ධ සරණ ගන්න. එතකොට යාගේ වචන මාත්‍ර සරණාගමනයක් විතරයි. හැබැයි ඒතරම් කුසලයක් තියෙනවා. වචනෙන් සිංහුවක් කියනවට වඩා යා ඉතිපිසෝ ගාතාව කියනවනේ ඒකේ කුසලයක් තියෙනවා. හැබැයි එතන අනවබෝධය. හරියටම අවබෝධයෙන් බුදුන් සරණ ගිය කෙනා අපායට යනවා. ඒ කියන්නේ ඔතෙන් කියන්නේ කොටින්ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දැන් හරියටම බුද්ධ කියන සර්වඥතා ඥානෙ වැටෙන්නේම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. නැත්නම් බුදුරජාණන් වහන්සේ ගැන අහලා තියෙන ශ්‍රද්ධාවක් විතරයි.
දැන් අර චරිත කතාවෙන් මහලා ඇති වෙන්නේ දැන් කතෝලික ආගමික කෙනෙකුට ඇති වෙනවා ජේසුස් වහන්සේගේ චරිත කතාව කියවලා සද්දාව. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අල්ප මාත්‍රයක්වත් දන්නේ නැත්නම් නිකන් බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව කියවලා විතරක් බලලා සද්ධාාවක් ඇති. ඒක ඊට එහාට ගිය උන්වහන්සේ වදාළ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම කියන කාරණාව මුල් කරගෙන ඒ සරණ යන තැන තමයි හතර පහෙන් මිදෙන්නේ. ඒක නා තමයි ඒකාන්තික දිව්‍යමය කය. එයාට කියන්නේ ගති නියත කියලා. අනික ඔක්කොම ගති අනියත. ගති අනියතයි කියන්නේ ඊළඟ උපදින තැන නිශ්චිත කරන්න බෑ. එහෙනම් ඒකාන්තයෙන් බුදුන් සරණ කියන නිශ්චිතයි දිව්‍ය ලෝකෙ. හැදෙන්නේ. දැන් අපිට ඉතින් දිව්‍ය ලෝකේ බුද්ධානුස්සති මරණ වෙලා බුද්ධානුස්සති අපේ හිතේ වැටුනොත් අපි දිව්‍ය ලෝකෙ උපදිනවා. ඒ අන්තා කර්මයේ විපාක දෙයිද ඊට පස්සේ සමාන දිව්‍ය ලෝකෙ අපිට චුත වෙන්න පුළුවන්. චුත වෙලා ඒ කුසලයේ විපාක වලට යන්න පුළුවන්. වෙන්න පුළුවන් සමාන විට ආවත් ගන්න. දැන් මේ හරියට සරණ ගිය කෙනා ආයේ පහළට එන්නේ එතනින්ම යනවා. පැහැදිලිද? අන්න එහෙනම් අපි අවබෝධය කියන කාරණාව තමයි තියෙන්නේ. يعني චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණයි. ඒකයි කිව්වේ යෝ ධම්මං පස්සේ සෝමං පස්සේ. ධහම දකිනකොට බුදුන් දකින්න. ඒතකොට මෙතන කිව්වේ බුද්ධ රූපේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ මේ දෙතිස්මහා කුසල ලක්ෂණයෙන් සමන්නාගත රුව නෙවෙයි මෙතන කියන්නේ. බුදුන් දකින ධර්මයේ දකින කෙනා බුදුන් දකිනවා. බුදුන් දකිනවා කියලා කියන්නේ මොකක්ද? නවරාදී බුදු ගුණයන් ඒ ධර්මයේ තුලින් දකිනවා අරහන් ගුණයන්දී දකින්න. එතකොට යම් කෙනෙක් නිවන් දකින්නේ බුදුන් දැක්කෝ. බුදුන් දකින්නේ ධර්මයේ දැක්කෝ. ධර්මයේ දකින්නේ කොහෙද? කොහෙද ධර්මයේ දකින්නේ? පොතේ ධර්මයේ දකින්න ඕන තමා තුලින් දහම් දකිනා දහම් තුලින් බුදුන් දකිනවා බුදුන් තුලින් නිවන් දකිනවා. අන්නේ එතනට ඒ කියන්නේ මේ ධර්මයේ කියන්නේ මෙතන. අය මේ කොහොමද ඔය යන ඕනේ? ව්‍යාමත්තකේ කලින් බරි බඹයක් පවන්න ශරීරයේ තියෙන සංඥා සිත තියෙනවා. මේ සිත කාය කියන කාරණාව තුනේ රූප වේදනා මනෝකාර විඥාන කියන ස්කන්ධ පංචකයෙන් සමානද තියෙන්නේ. ඉතින් මේ ලෝකේ යම් තැනක යමක් ඇද්ද ඒ සියල්ල සමානව තියෙනවා. මේ පංචකයේ පිළිබඳව හරියට අවබෝධ කරගත්තා නම් ඒ තමා තුළින් තමයි ධර්මයේ දකින්නේ. තමා තුළින්මයි එතකොට ඒ ධර්මයේ දකින්නකොට බුදුරජාණන් වහන්සේ දකින්න. ඒ කියන්නේ බුදු රුව නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ අසීමිත ඥානය. ඒ කියන්නේම එතරම්දී ඒ දකීම කියලා තරම එයා නිවන් දකි. ඉතින් එහෙනම් දහම් තමයි අපිට දැනගන්න තියෙන්නේ. එයා එදසර වැඩන බහු දෙන්නේ. හරියට සත්තාලාභය ලැබිච්ච කෙනා ශ්‍රාවකයායි වැඩන බහු දෙන්නේ. දැන් ගොඩාක් ඉන්නේ මොකද? වැඩන බහු දෙන්නේ නේ? මෙහෙට වැඩන. කියන්නේ ස්ථිරව පිළිටන්නේ. ස්ථිරව පිළිටන්නේ අවබෝධයත් එක්කමයි අනවබෝධයෙන් නෙවෙයි. දැන් හොඳයි. දැන් ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ සබ්බාස සූත්‍රය තාම කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. දැන් මෙතන පින්වත්නි සබ්බාසව කියන්නේ සියලු ආශ්‍රව. ආශ්‍රව කියන්නේ කෙලෙස්. එතකොට මේ සියලු කෙලෙස් ප්‍රහාණය පිණිස තමයි දේශනා. එතන දේශනා කරේ මොකද්ද?
යෝනිසෝ මනසිකාරය. ආයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාගේ ආශ්‍රව වැඩෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාගේ ආශ්‍රව ප්‍රහාණය. සිහි නුවණ කියන එක තමයි යෝනිසෝ මනසිකාරය. සිහි නුවණ දෙක. එතකොට ඒකෙදි ප්‍රහාණ හතක් පෙන්නුවා. දස්සනා පහතබ්බා, සංවරා පහතබ්බා, පච්චවේක්කනා පහතබ්බා, අදිවාසනා පහතබ්බා, විනෝදනා පහතබ්බා. මේ විදිහට භාවනා පහතබ්බා. මේ කියන්නේ මේ කරුණු හතක් යටතේදී සියලුම කෙලෙස් ප්‍රහාණය කිරීම ගැන තමයි දේශනා කරන්නේ. ඉතින් පළවෙනි එක තමයි දස්සනා පහතබ්බා. ඔය දෙක ඉස්සර කියව කතාව. මොකද්ද? දර්ශනීය ප්‍රහාණය කළ යුතු කෙලෙස්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස්. අවබෝධ කරගන්න තියෙන දුක. අය ඕකකින් අය පොත්පත් කියවනකොට දුක අවබෝධ කරගන්න. දැන් සමහර කට්ටිය කියනවා දැන් පෙන්ෂන් නින්දා. දැන් පෙන්ෂන් ගියානේ හන්නේ නින්දා. මම රේණුකානේ හන්ගේ රිපෝට් ටිකක් දිනාවා. ධර්මයේ අවබෝධ කරගන්න. කවන්නේ ඒක වචන අවබෝධ කරගන්න. ඒක නෙවෙයි කරන්න තියෙන්නේ. තමන් දෙන්නේ දුක අවබෝධ කරගන්න. වෙන්නේ තමන් විඳපු ටිකවත් අවබෝධ වෙන්නේ නැතිව. තමන්ගේ මේ ලෝකයේ තුලම ඇහැට පේනවනේ. ඒකවත් නැහැ. ඉතින් එතකොට මේ දුකට හේතුව නිරෝධයේ මාර්ගය. ඉතින් අර පොට්ටි ඇසුරු කරගන්නකොට තව ඉතින් හොඳයි. මොකක්වත් දන්නේ නැති කෙනෙකුට ඒක බැරි හින්දා ඒ දර්ශනයෙන් තමයි කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්ම ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට සංවර වීමෙන් සීලයෙන් ප්‍රහාණය කළ යුතුයි. ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රතිසංස්ක සීලයෙන් ආදිපාදික සීලයෙන් ආදී ඒ විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවර සීලය සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතුයි. පච්චවේක්කනා පහතබ්බා කියන්නේ ප්‍රත්‍යක්ෂාවෙන් ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට නුවණින් විමසා බලා අත්හැරීමේ ඉවසීමේ මේ විදිහට භාවනාවේ මේ විදිහට කෙලස් ප්‍රහාණය කරන ක්‍රම හතක්. ඒ කියන්නේම යෝනිසෝ මනසිකාරයෙන් වාසය කිරීම කරන කෙනා කෙලස් ප්‍රහාණය කර ගන්නවා. යෝනිසෝ මනසිකාරයෙන් නැති කෙනා කෙලස් වලට වැටෙනවා. දැන් අපි මේ දුකකට වැටිලා මේ දුක්ඛාන්තරාවේ මේ වසරේ ගිලීගෙන දඟලන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් වෙන මොකක්වත් නෙවෙයි. දී යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ කොටින්ම කියනවා මොකද්ද? පංච උපාදානස්කන්ධෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම නිරතුරුව දකින්න දකිමින් ඉන්න දරනවා යෝනිසෝ මනසිකාරය. ඒක තමයි අන්තිම තැන. ඉතින් පුළුවන් තරම් ඔය නැත්තම් යෝනිසෝ මනසිකාරයෙන් ග්‍රාම මේ ජීවිතේ හිතීම අයෝනිසෝ මනසිකාරය. ඉතින් අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාගේ ස්වභාවය මොකක්ද? යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාගේ අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනාගේ ස්වභාවය අසත්පුරුෂාන දස්සා. එයා කැමති අසත්පුරුෂෝ ළමයි දකින්න. එයා සත්පුරුෂෝ දකින්න කැමති නෑ. අරියාණ දස්සා. එයා ආර්යයන් වහන්සේලා දකින්න කැමති නෑ. අනාර්ය පුජ්‍යලෝ දකින්න කැමති. දැන් ඔය ඉන්නවනේ දැන් ගෙවල් වල ඉන්නවනේ කොටින්ම යම් ආරවල් දැන භාවනා තියනවා කිව්වහම නෝනා මහත්තයා මොකද කියන්නේ? දත් පිටි කහලා බනිනවා.
ඇයි? එයා අන්න එයාගේ අයෝනිසෝමනසිකාරය. එයා යෝනිසෝමනසිකාරය තිබ්බනේ යනවා. අන්න එයා ඒක අරියාණගත ආවේ. ආර්යයන් දකින්න කැමති නෑ. සත්පුරුෂාණගත සත්පුරුෂය දකින්න කැමති නෑ. ඔන්න අයෝනිසෝමනසිකාරයෙන් ඉන්න අසුතුව පුදුජනයේ ස්වභාවය. හැබැයි එයා කිව්වොත් එහෙම හොඳ පාටියක් තියෙනවා, කෑමක් තියෙනවා, ගමනක් තියෙනවා, ඒ වගේ කමද? ඒක තමයි අයෝනිසෝමනසිකාරයෙන් ඉන්න ස්වභාවය. එහෙනම් යෝනිසෝමනසිකාරයෙන් ඉන්න සත්පුරුෂයාගේ ස්වභාවය මොකක්ද? එළඹ සිටි සිහියෙන් උපන් නූපන් අකුසලයන් පිළිබඳව දකිමින් නූපදවීම හා ප්‍රහාණය. නූපන් කුසල් උපන් කුසල් වැඩි දියුණු කිරීම නූපන් කුසල් උපදවීමට නිරන්තරයෙන්ම සිහිනුවණින් වාසය කිරීම. මේක සබ්බාස සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ දෙවන සූත්‍රයේ ඒක මනාව පැහැදිලි කරගෙන ඒ කරුණු හත අපි හොඳට ඉගෙනගෙන අපේ ජීවිතේ ප්‍රගුණ කරගන්න පුළුවන් නම් ඒ අපි කාලය ප්‍රගුණ කරගෙන යනකොට අපේ ක්ලේශ ධර්මයේ ප්‍රාණ වේලා අපේ සිත උතුම් නිර්වාණ ධර්මයේ අවබෝධ කරගන්න තැනට. ඉතින් ඒ නිසා ඒ දේශනාවන් පිළිබඳව අහලා අවබෝධ කරගෙන ඒ වඩත්වා කියලා පිළිගන්නවා. ඒ වගේම පිටුවත්නි ප්‍රශ්නයක් අහනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප විසින් යම්කිසි අකුසල කර්මයක් මේ ආත්ම භාවයේ සිදුවොත් එම අකුසල කර්මය නැති කර ගැනීමට කුසල නැති කරගන්නේ කොහොමද? ඒ නැති කර ගැනීමට මඟක් කුසලයෙන් හරවා ගන්න මඟක් තියෙනවද? කියන එක තමයි අහන්නේ. නැත්නම් මේ කර්මයේ කර්ම විපාකයක් ලෙස ඵල දෙනවාද කියලා අහනවා. ඉතින් අපිට සමහර කර්ම තියෙනවා අහෝසි කරන්න බැරි කර්ම. විශේෂයෙන්ම ගරුක කර්ම කියලා જાතියක් තියෙනවා. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්ත කර්ම මේ විදිහට කර්ම විස්තරය තියෙනවා. අම්ම චතුස්කයක් තියෙනවානේ. ඒ අතර දැන් තව තියෙනවානේ. විත්ත කම්ම වේදනීය කර්ම, උපවජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, අහෝසි කම්ම කියලා. දැන් එතනනේ මේ අහෝසි කම්ම කියන කතාව එන්නේ. අපි අකුසලයක් කළොත් අර ප්‍රධාන ගරුක කර්ම අහෝසි කරන්න බෑ. ගරුක කර්ම කියන්නේ ආනන්තරේ පාප. ආනන්තරේ පාප කර්මයක් අපි අතින් වෙලා තිබ්බොත් ඒක නැවත නැති කරන්න ආය ක්‍රමයක් නෑ. විපාක දෙනවාමයි කියන්නේ හතර අපාය. විශේෂයෙන්ම ආනන්තරේ පාප කර්ම කරොත් එහෙනම් දැනගන්න ඕනේ අවීචි මහ නරකාදී තමයි නිරේ උපදී. එයාගේ කුසලයට අනුව අඩු වැඩි වෙන්න පුළුවන්. මොකද කුසල කරන අජාසත් තාත්තා කරුණා. එයා කුසල කරගත්තනේ. එහෙනම් එයා ලෝක ගුණීරියේ බුදුන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනකොට කිව්වේ නේද? අවුරුදු 60000 ලෝක ගුණීරිය ආවේ නැහැ. එතකොට ඒකෙන් 30000ක් යනවා උඩ ඉඳලා පිච්චි පහළට යනවා. පහළ ඉඳලා උඩට එන්න 30000යි. දැන් අජාසත්
තාම උදාරිය. හිනාව නෙවෙයි. මොකද ඒක පුංචි දෙයක් බලාගන්න වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට තියෙන්නේ පුළුවන් තරම් කුසල කරන්න. කළ අකුසල් මෙනෙහි නොකිරීම සහ බලගත් කුසල් කිරීම. විශේෂයෙන්ම කාමාවචර කුසල්, රූපාවචර කුසල් සිද්ධ කිරීම. මොකද අඟුල්මාල තරම් අකුසල් කළා නෑ නේද? හැබැයි යම් අකුසල් තියෙනවා. ඒත් අඟුල්මාලට මේ ශාසනයේදී පිළිටක් ලැබුණා නම් අපිට බැරින්නේ නෑ. ඒතකොට මෙතන අහෝසි කම්ම කියලා කියන්නේ සෝතාපන්න වුණා නම් සියලුම කර්ම ප්‍රතිසන්දි විපාක හෝසි. මේ කර්ම විපාක දෙන ක්‍රම දෙකක් තියෙනවා. මොනවද දෙක? ප්‍රතිසන්දි විපාක හා ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාක කියන්නේ උප්පත්තියට හේතු වෙන එක. ප්‍රවෘත්ති විපාක කියන්නේ උප්පත්තියෙන් පසුව විපාක දෙන. එතකොට දැන් අඟුල්මාල සෝවාන් වීමත් සමග හතරපායේ ප්‍රතිසන්දිය සඳහා තිබ්බ සියලුම කර්ම අහෝසි වුණා. ඊළඟ අරහත්ත්වයට පත් වීමත් සමග සසර ගමනේම යම්තා ප්‍රතිසන්දිය සඳහා තිබුණ කර්ම අහෝසි. හැබැයි ප්‍රවෘත්ති විපාක තිබෙන්න තමයි අර පිටපාතේ වඩිනකොට එහෙම අර කර අකුසල ගහකට ගලකින් ගැහුවත් ඒක ඇවිල්ලා නැගියවත්. ඒක ප්‍රවෘත්ති විපාක. එතකොට අරානන්තර කර්ම ඒට ආසන්න කර්ම බලගත් කර්ම වලත් එහෙම ඒවා කොහොමද අහෝසි කරන්න බෑ. ඊට මෙහා තියෙන සුළු කර්ම අහෝසි කරන්න පුළුවන්. ඒවා අහෝසි කරන්න නම් මහා කුසල් වඩා ගන්න තියෙනවා. ඒක අර බුදුරජාණන් වහන්සේ ලුණු කැටයක් උපමා කොට වදාළ සූත්‍රයක් තියෙනවා අහලා තියෙනවද? අහලා තියෙනවද නේද? ඒකෙදි පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් ලුණු කැටයක් අරගෙන ගංගා යමුනා අචිරවතී සරබු මහී ආදී මහා ගංගාවකට දානවා. ඒ ලුණු කැටේ දාපුවම මුළු ගංගාවම ලුණු රහ වෙත්වා කියලා. ලුණු රහ වෙනවද? ඇයි? ඒකේ වතුර ප්‍රමාණය වැඩි, ලුණු දැනෙන්නේවත් නැහැ. හොඳයි, ඒ ලුණු කැටේම වතුර වීදුරුවකට දැම්මොත් ලුණු රහ වේවා කියලා මොකද වෙන්නේ? ලුණු රහ වෙයි. ඇයි? ඒක වතුර ප්‍රමාණය අඩුයි. ඒ වගේ දැන් අකුසල කර්මයේ උපමා කරා ලුණු කැටේට. කුසලයේ උපමා කරා ජලයට. ඒක කුසලෙන් අඩු කෙනා අර වීදුරුව වගේ නම් කුසල අඩු නම් එයාට පුංචි අකුසලේ විපාක දෙනවා. එතකොට ගංගාවේ ජලය වගේ මහා කුසල නම් තියෙන්නේ මොකද වෙන්නේ? ආරක ගානක්වත් ඒ කියන්නේ ඒක දැනෙන්නේ අන්න. ඒක සමහර කර්ම තියෙනවා ඵල දෙන්නේ නැතුව තල් වෙලා යනවා. නැත්නම් මේ සසරේ අපි කරපු කර්ම ගන්න හැම චිත්තක්ෂණේ චිත්ත වීතියකම තියෙනවානේ දවන හිත් හතක්. අපේ එක්ක කුසල හෝ අකුසලමයි සිද්ධ වෙන්නේ. ඒකෝර මෙතෙක් කාල සසරේ රැස් කරගත්තා වූ අකුසල ටික විපාක දින ඉවර කරන්න කියලා එකක් එහෙම ඉවර කරන්න බෑ. එහෙනම් ඒවා අපේ බෝධිපාක්ෂික ධර්ම වල මාර්ග අධිකම ලබන ඔක්කොම හොස්ති. ඉතින් අකුසල දැන් අහෝසි කරන්න තියෙන එකම දේ මොකක්ද? සෝවාන් වෙන. ඉතින් පුළුවන් තරම් සෝවාන් වෙන්න උත්සාහවන්ත වෙන්න. බැරි නම් පෙන්වනවා ලුණු කැටේ පුදුමා කරපු සූත්‍රයේදී කියනවා මෛත්‍රී ධ්‍යානය. අර වැඩෙන සිත තමයි
ගංගා ජලයට වගේ පෙන්නේ. ඒ කියන්නේ හොඳට මෛත්‍රිය වඩලා මෛත්‍රී ධ්‍යානයක් ඇති කරගත්තොත් අර සේරම කුසල අර ගංගා ජලයේ වැටෙන ලුණු කැටේ වගේ දැනෙන්නේ නැහැ. ඒ හින්දා මේ අම්මලා මේ තාත්තලා ස්වාමීන් වහන්සේලා මෑණිවරු යනකොට එනකොට තිත්තං චරං නිසින්නෝවා සයන්නෝවා යාවතස්ස විගතමි. ඒතං සතින් අදිත්තේ බ්‍රහ්ම වේදං විහා හිතගෙන ඉඳගෙන නිදාගෙන සක්වම් කරන හැම වෙලේම සිහියෙන් ඉන්න බ්‍රහ්ම විහාර භාවනා හතරක් තියෙනවා. ඒ හතර වඩන්නේ එකක් තමයි මෛත්‍රී. ඒ කර්ණේ සූත්‍රය කියනවායි. ඉතින් යනකොට එනකොට ඉඳගෙන නිදාගෙන ඉන්න වෙලාවේ අපි හැම වෙලේම මෛත්‍රී කරනවා. දැන් මෙහෙම අපි ඉන්න වෙලාවට පවා අපි හිතනකොට මේ ශාලාවේ ඉන්න මේ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්. දැන් අපිට බණ අහගලුණත් ඒ මනසකාරේ ඉන්න පුළුවන්. ඊළඟට අපි පාරට යනකොට මේ පාරේ ඉන්න හැම දෙනාම නිදුක් වේවා නිරෝගී සුවපත්. ඉදිරියේදී කවුරු හරි මූණට අපිට හම්බ වෙනවා මේ හම්බ වෙන කෙනා නිදුක් වේවා නිරෝගී සුවපත්. සතෙක් හම්බුණත් කුඹිරලක් දැක්කොත් මේ සියලු කුඹි නිදුක් වේවා නිරෝගී සුවපත්. ගංගාවක් දැක්කොත් මේ ගංගා ජලයේ සියලු සත්ත්වයන් නිදුක් වේවා නිරෝගී සුවපත්. වණියක් දැක්කොත් මේ වනාන්තරයේ ඉන්න සියලු සත්ත්වයන් නිදුක් වේවා නිරෝගී සුවපත්. අල්ලපු විතර තරහ කෙනා දැක්කම දුක් වේවා නිරෝගී සුවපත්. ඕක කරගෙන යනකොට එයාගේ හිතේ මහා කුසල රැස් වෙනවා. ඉතින් ඒ මහා කුසල නිසා අකුසල අහොස් වෙනවා. නැත්තම් විපාකයේ දෙනවා සුළුයි. විපාකේ එනවා අර කුසලයේ නිසා සුළුයි. සාමාන්‍යයෙන් එක විපාකෙට එනවා මොනවා හරි එක්ක ලෙඩක් හැදෙලා හරි එහෙම නැත්තම් මොනවා හරි එක විපාක දෙලා අවසන් වෙනවා බලය අඩු වෙනවා. හොඳයි. ඔය නින්දයන කට්ටිය ඇහැරලා ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න බලන්න. අපි ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. අපි ඉතලම නේද නෑ එන්න බුද්ධ පූජාව කියන කැමති ආසයි සද්ධාව තියෙනවා. ඉතින් උදේ වගේ විතර බුද්ධ පූජාව කරනවා. දවල් මොකද දවල්? දැන් අපි නිතරම නිතර දවල්ට නෑනේ. ඔව්. ඉතින් බුද්ධ පූජාව කියන්නේ කැමති. ඔව්. උදේ විතර තිබ්බම ඇත්ත කියලා. එහෙම තිබ්බට ප්‍රශ්නයක් නැද්ද? දවල් තියන්නේ නැති එකට පව් සිද්ධ වෙන්නේ නැද්ද කියලා. අමුතු පව් වේවා. එහෙම එකක් නෑ. අපිට පුළුවන් වෙලාවේදී පින් සිද්ධ වෙනවා. බැරි වෙලාවේදී පව් සිද්ධ වෙන්නේ ඒ පින නෑ ඉතලයි. තේරුණාද? ඔව් නැත්තම් දැන් සමහර කට්ටිය ඔය සමහර කට්ටිය කියනවා කාලයක් බුද්ධ පූජා ගෙදර තියන අවුල් දැන් තියන්නේ නැලු. ඇයි? තියනවා නම් හැමදාම තියන්න ඕන. ඔව් ස්වාමීන් වහන්සේ මට විතරක් හැම වගේ ප්‍රශ්න අහනවා තියෙනවා ඉතින් ඔව්. කැමති ඉතින් අර ඔව් පුළුවන් වෙලාවට තියන්න. පැහැදිලිද? ඔව් දැන් අපි දැන් පුළුවන් වෙලාවට බුද්ධ පූජා තියනවා. ඒ තියන වෙලාවේ අපේ හිතේ කුසලයේ ඇති වෙනවා. ඒක අපිට ඒ කාරණා දැන් අපිට මේක මේ දාලා තියන්නේ අර සම්ප්‍රදායට දාලා තියන්නේ උදේත් තියන්න ඕන, දවාලෙත් තියන්න ඕන, හවස ගිලම්පසත් තියන්න ඕන. දැන් ඔක සම්ප්‍රදායට අතුල් කරගෙන ඒ සම්ප්‍රදායට අතුල් කරන හරිය කඩන්න නැතුව වැඩේ කරගෙන යනවා නම් කුසලයක්. එතකොට ඒක නොවුනා කියලා අකුසලයක් රැස් වෙන්නේ නැහැ. හැබැයි කුසලෙ නෙමෙයි. තේරුණාද? ඒ ඉන්න පුළුවන් වෙලාවෙ බුද්ධ පූජාව තියාගන්න කියන එක තමයි කියන්නේ. අකණ්ඩව කරගෙන යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හොඳයි. ප්‍රශ්න තියෙනවද? ඔව්. දැන් එක හොඳ ප්‍රශ්නයක්. දැන් උපත කම්මල හිතනවා අෂ්ටඵල බෝධිය ඈ බුල මොකක්ද අෂ්ටඵල බෝධිය කියන්නේ? කියනවා ඒ වංශයේදී දින අෂ්ටඵල බෝධිය. බලනවා ගිහිල්ලා ඔක්කොල දිහා ගෙඩි දිහා බලනවා අතු දිහා බලනවා මොකක්ද මේ අෂ්ටඵල කියන්නේ? ඊළඟට මොකක්ද මේ දෙතිස් ඵල කියන්නේ කියලා ඒ බෝධිය කියනවා.
ඒක පින්වත්නි ශ්‍රී ලංකා ද්වීපයේද ශ්‍රී ධර්ම ඉරුදු වෙනවා තෙරුවන් කෙනෙක් පැහැදිලි. ඉතින් ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස ඉරියව්ව ප්‍රශ්නයක් නෑ. යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයෙන් අහනවා ධර්ම ශ්‍රවණී කුසල ලැබෙනවා. දැන් මෙතනත් අපි කියමු දැන් මේ කට්ටිය දැන් බණ අහනවා වගේ උතන පිටියට හැකිලා වෙන කල්පනාවක හිටියොත් එතන අහනව නෙවෙයි එනවා. ඊළඟ බණ අහන ගාම නිදිලා යනවා නම් ඒක අහන්නේ නැහැ ඇහෙන්නේ. ඉතින් ඒ වගේ ඇති කුසලයක් නේ. ශ්‍රවණය කළොත් එතන කුසලයේදී. අන්න ඒකේ විදිහට මතක තියාගන්න. පුළුවන් තරම් එහෙම හරි අපි අහන එක හොඳයි මොකද අපේ හිත කුසලයේ තුල තියෙන නිසා. අපේ හැමෝටම මේ මාර්ගය ඒ විදිහේ භාවනාවක් විදිහට ප්‍රගුණ කරනවා. වඩන්න නැතුව තමන් පුළුවන්. දැන් අපිට ඒ වැඩබලක් කරන ගමන්ම පුළුවන් භාවනාව. ඒක එතන මරණානුසතිය වුණත් පුළුවන්, බුද්ධානුසතිය වුණත් පුළුවන්, මෛත්‍රිය පුළුවන්. ආනාපාන සතිය හා ප්‍රධාන වේ කසින වගේ භාවනා හැර අනික අනුසති භාවනා පුළුවන්. කය ගැන මෙනෙහි කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ දින භාවනා කරන ප්‍රොඩක්ට් එක කරන ඉරියව්ව ගැන කරන වැඩේ ගැන සිහිය පවත්වන්න පුළුවන්. ඒ වෙලාවේදී කුසලයේ මහා කුසලයේ සතිය. එහෙම තමයි කරන්නේ. හොඳයි. මෙතන මේ ප්‍රශ්නයක් අහනවා දහසක් නයින් පටිමන්විත සෝවාන් මාර්ගඵල යනු කුමක්ද පැහැදිලි කරන්න. ඒ තමයි පින්වත්නි අපිට නිවන් මඟ එකම මඟයි තියෙන්නේ ඒ තමයි අරියටගේ මඟ. ආර්යශ්‍රාණ මාර්ගය තමයි එකම මාර්ගය. හැබැයි මේ එකම මාර්ගයේ න්‍යායන් 1000ක් යටතේ තමයි වඩන්නේ. ඒකේ පොඩි තියෙන සුඛාපටිපදා කිප්පා විඤ්ඤා, සුඛාපටිපදා දණ්ඩා විඤ්ඤා, දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා, දුක්ඛාපටිපදා දණ්ඩා විඤ්ඤා මේ විදිහට බෙදි යන්නේ. ඒ කියන්නේ අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍යයයි වඩන්නේ හරියට නිමත. හැබැයි ඒක සුඛාපටිපදා ප්‍රතිපදාව සැපසේ වහා අවබෝධ වෙනවා. ඒක තමයි සුඛාපටිපදා කිප්පා විඤ්ඤා. දැන් සුඛාපටිපදා දණ්ඩා විඤ්ඤා කියන ප්‍රතිපදාව සැපසේ අවබෝධේ මොකක්ද කියන්නේ? දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන ප්‍රතිපදාව දුක්සේ වහා අවබෝධ වෙනවා. දුක්ඛාපටිපදා දණ්ඩා විඤ්ඤා කියන ප්‍රතිපදාව දුක්සේ බොහෝ කල් ගිලා අවබෝධ වෙනවා. ආන්ගේ වඩන්නේ එකම මඟයි හරියට. හැබැයි ඒ හරියට මඟ වැඩිමේදී ආකාර ප්‍රභේද 1000කට අනුව ඒ 1000න් එකකින් තමයි මාර්ගඵල ගන්න. ඒක තමයි දහසක් නයින් පටිමන්විත සෝවාන් න්‍යායන් 1000. වැඩෙන්නේ හරියට මගවල මධ්‍යම ප්‍රතිපදාව. එහෙම මතක තියාගන්න. නෑ. ඔව්. කායානුපස්සන සතිපට්ඨාන. කියන්නේ කායගත සති. ඒ කියන්නේ කායානුපස්සන සතිපට්ඨානෙට. ඒකේ ඒ කොටසේ භාවනා 14ක් තියෙනවා. කායානුපස්සන භාවනා කොටසේ භාවනා 14ක් තියෙනවා. ආනාපාන සතිය අයිතින් කායානුපස්සන. ඊළඟට ඉරියාපත
භාවනාව, සම්පජඤ්ඤ භාවනාව, අසුභ භාවනාව, ඒක පිළිකුල් භාවනාව කියලා අපි කියනවා. ධාතු මනසිකාර භාවනාව, නවසීවතික භාවනා 9යි. ඒ කියන්නේ මරණ මොහොතේ ආරම්භ කරගෙන කරන ආකාර 9යි. තන 14යි. ඒක උතන තියෙනවා අසුභ භාවනාව හා ධාතු මනසිකාර. අසුභ භාවනාව කියලා කියන්නේ වෙන එකක්. ඒකේ අසුභය තමයි දකින්නේ කයේ. ධාතු මනසිකාරයෙන් අසුභය නෙවෙයි දකින්නේ ධාතු ස්වභාවය. හැබැයි මේ දෙකම කායානුපස්සන සතිපට්ඨාන. පැහැදිලිද? දෙකම කායගත පිළිකුල් භාවනාවයි ධාතු මනසිකාරය එකක් නෙවෙයි දෙකක්. හැබැයි ඒ දෙකම කායානුපස්සනාවේ භාවනා දෙකක්. පැහැදිලිද? දැන් ඉතින් ඕවා අපි මේ භාවනා අපි එක එක වෙනම ප්‍රගුණ කරගන්න. ඒ ප්‍රගුණ කර ගැනීමට ඉතින් අපි භාවනා වැඩසටහන් වලට යන්න ඕනේ. නිවැරදි ආකාරයෙන් මේ භාවනා මාර්ගය කියලා දෙන තානෙන් හොයාගෙන ගිහිල්ලා නේවාසිකව දින 10 15 වැඩසටහන් තියෙන තැන් තියෙනවා. ඒවට ගිහිල්ලා නතර වෙලා භාවනා කරගන්න. එතකොට මේ මාර්ග වඩා ගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. හොඳයි. පින්වත්නි මේ ප්‍රශ්නය විසඳනවා. ස්වාමීන් වහන්සේ දිවාගහාට බුදුරජාණන් වහන්සේ වැඩම කර මිනිසුන්ට ධර්ම දේශනා කළාද පැහැදිලි කරන්න. දැන් පින්වත්නි මහා වංශේ හැටියට බුදුරජාණන් වහන්සේ වඩිනකොට සිව්හෙළය කියලා නැත්තම් මේ මනුස්ස වාසයක් තිබිලා නැහැ. යක්ෂ, රාක්ෂස, දේව, නාග කියන කොට්ටාස හතරකට අයි කොට්ටාස හතරක් තමයි ඉඳලා. මේ කට්ටිය තමයි දෙන්නේ. විශේෂයෙන්ම දැන් අපිට ඒවා දැක ගන්න පුළුවන් මහියංගරේට වැඩියා යක්ෂයන් දමනය කළා සෝන සමන් දෙවියන්ට තමයි ධර්ම දේශනා කළේ. සෝවාන් වුණේ. ඒ ආරාධනාවෙන් තමයි සමන්ත කූට පර්වතයට වැඩි සිල්පත්. ඒ වැඩි ගමනේ තමයි දිවා විහරණයට වැඩි. ඊට පස්සේ මුතියංගනේට වැඩලා ඉන්දක දෙවියන්ට ධර්ම දේශනා. කැලණියට වැඩම කළා කාටද? මානියක්කිත නාරජ්‍යුන්ට. ඊට පස්සේ යාපනයේදී කවුද? මානියක්කිත නාරජ්‍යුන්ට චුල්ලෝදර මහෝදර කියන ඒ නාමي තමයි ධර්ම දේශනා කළේ. ඒගොල්ලෝ ධර්මය අවබෝධ කරගත්තා. ඊට පස්සේ තමයි මනුස්සාගමනයේ විජය රජුගෙන් පස්සේ සිද්ධ වෙලා තමයි මේ මනුස්ස වාසයක් පිහිටුනේ. බුද්ධ ශාසනය ආරක්ෂාව. ඒක සත්‍රයාට නියෝග කරනවා විජය කියනවා මේ ශ්‍රී ලංකාද්වීපයේ තමයි මේ ධර්මයේ රැකෙන්නේ. ඒ නිසා මේ ධර්මය රැකෙන රට තුල මිනිස්සු වාසය වන මරියංගනේට වැඩලා ඔක්කොම යක්ෂයෝ ගිල්දි වෙයින් පළවන්නේ යවුවා බුදුරජාණන්. ඒක තමයි මේක පිරිසිදු බිමක් කරලා මනුස්ස වාසය ඇති කළේ. ඒකට
මහාවංශේ කියවෙන විදිහට විජය රජුගෙන් පස්සේ ඉන්නේ. එතනින් එහා ඉඳින් මේ ඉඳලා තියෙනවා ඒකට මේ අර ඒ නාග කොටස, දේව කොටස, ඊළඟට යක්ෂ කොටස, රාක්ෂස කොටස. යම් උසස් විදිහට යම් උසස් තත්ත්ව තිබිච්ච දේවතාවුන් මාසික යන්න පුළුවන් යක්ෂයන් විතර. ඔය නාග කිව්වම අර උරග නාග කියලා හොඹස් වල ඉන්න නාගයම නෙවෙයි. අපි ඉතින් නාග කිව්වා විතරනේ හොඹා. එහෙම නෙවෙයි. මුචලින්ද කියලා මුචලින්ද නාරජ්‍ය වුණා. බුදුරජාණන් වහන්සේට දින 7ක් මුතු කුඩයක් වගේ පෙනේ අල්ලගෙන ඉඳලා පස්සේ වැස්සෙන් පස්සේ මනුස්ස වේශයක් බවාගෙන ඇවිල්ලා වන්දනා කරලා තමයි ගියේ. ඒ වගේ වෙස් ගන්න පුළුවන්. හැදෙන්නේ. ඒතකොට කෙලින්ම දැන් මේ ගත්තාම කෙලින්ම දැන් මනුස්ස. එතකොට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒකට ඒ අනුව පැහැදිලි වෙන්නේ ඒ සමය වෙනකොට ධර්මයේ පිළිතුරුවා අර කියන කොට්ටාස හතරට. කෙලින්ම ධර්මයේ විජය රජුගෙන් පස්සේ ආගමනේ සිදු වෙන ධර්මයේ පිළිතුරු බව තමයි කියවෙන්නේ. ඒකනේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එනකොට අන්න විජය රජුගෙන් පස්සේ මේකේ මනුස්ස වාසය බිහි වෙලා අනුරාධපුර රාජධානිය ඇති වෙලා අන්න අවුරුදු 236කට පස්සේ මේකට මනුස්ස වාසය ඇතිලා. ඒ අනුව එහෙම තමයි තේරුම් ගන්න. දැන් අර ඊට එහා තොරතුරු තියෙනවා. දැන් මේ තියෙන්නේ මෙහෙනේ මානවික විදියට ආදිමානව. දැන් ආදිමානවික මේ ලෙන්වල පිටිය බව සඳහන් කරනවා. බටර් කියන්නේ ඒක එහෙම. හැබැයි ඒක සම්පූර්ණ මනුස්ස කියලා ගන්නේ අර කොටස් 4කම ඉඳලා තියෙනවා. ඒ පිළිසර තමයි දේශනා කරලා තියෙන්නේ. දැන් අපිට මේ ගොරෝසු හැන අහුවෙන්නේ නැහැ ඒක. අද උනත් ඉන්නවා රාක්ෂසයෝ ඉන්නවා යක්ෂයෝ ඉන්නවා නාගයෝ ඉන්නවා දෙවියෝ ඉන්නවා. ඊළඟට බ්‍රහ්ම ලෝකයේ ඉපද නැවත මනුස්ස ලෝකයේ ඉපදිය හැකිද? පුළුවන්. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක ගත්තහම ඔක්කොම බ්‍රහ්ම ලෝක තියෙනවා 21ක්. රූපාවචර බ්‍රහ්ම ලෝක 15යි අරූපාවචර 4යි 20යි. 20යි. તો රූපාවචර 16යි අරූපාවචර 4යි බ්‍රහ්ම ලෝක 20යි. ඒ 20න් තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 15ක් තියෙනවා පංච සුද්ධාවාසී. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨ. ඕම් ඔය පහේ ඉපදිච්ච බ්‍රහ්මයන් ආය මනුලොවට එන්නේ. එයි මෙහි උපදින්න අනාගාමී වෙච්ච බ්‍රහ්මයන් අනාගාමී වෙච්ච උත්තමයෝ තමයි බ්‍රහ්ම ලෝක උපදින්නේ. ඒතර ඒ පහේ හැර ඉතිරි බ්‍රහ්ම ලෝක කියන්නේ 15යි ඒ 15 වෙනකොට මනුස්ස ලෝක උපදිනවා. ඊළඟට සොළොස් පිරිකර පැහැදිලි කරන්න. අට පිරිකර අපි දන්නේ නේද? පිරිකර 8ක් 8 පිරිකර. පිරිකර 12ක් 12 පිරිකර. පිරිකර 16ක් 16 පිරිකර. දැන් අපේ කට්ටිය කියන්නේ මොනවද? බෑ අට පිරිකර විතරක් බෑ පාවාන්ති පූජා කරන්න ඕන. කුඩේ පුත්තෝ නෑර පිටිය පුත්තෝ කොට. ඊට පස්සේ කොටේ වැදුරත් ඕනේ. අරකට අමතරව තව ටිකක් තියනවා නේද?
අටක් තියෙනවා අට පිරිකරේ මොනවද? දෙකොට සිවුර දාන්න ආදර සිවුර. පාත්‍රයයි, පටියයි, පහයි, දැලිපිලියයි, පෙරහන් කඩේ ඉදි කාටයි උරු. ඔය ටික නට පිරිකරේ. ඊට පස්සේ උන්න පාවහන් ඊට කුඩේ කරමිටිය ඒ විදිහට 12ක් එකතු වෙනකොට 12 පිරිකර කියනවා. ඒකට 16ක් එකතු වෙනකොට පිරිකර 16 පිරිකර කියනවා. අට පිරිකර විතරයි අපි ගත්තී. අට පිරිකරක් කිව්වහම තමයි ඒකට විතරයි දඟලන්නේ. හැබැයි අර ඒ වුණාට යටින් ඉදලා කොස්ස නේ පූජා කරනවා නේද? ඔව්. එතකොට මේ ගන්නේ 16 පිරිකර පූජා කරගෙන තියෙනවා. බෙඩ් සීට් එක. කඳුර පොට්ටේ. කෝප්පේ පිඟාන. ඒවා කොහොමද? දැන් නම් ඉතින් කරන්නේ ඕකම ගන්න. එකක් ගේනවා පැන් වලලා ඒක යනවා. කොහොමද වැඩේ වෙනවා දෙන්නේ. ඕක ඉතින් සෙට් එකක් ගේනවා එකකින් පැන් වලලා සෙට් එකම යවන්නේ. පන්සලට ගියාම දාහනයක් දෙන්න ගියාම හරිය අමාරුයි. ඇයි? පිඟාන කීයක જાතිය පිඟාන. ඒ එකයි නේද? පන්සලට ගියාම නේ කෝප්ප කීක જાතිය කෝප්ප. පීරිසි ගත්තා සේම බලන්නකො කියලා කොච්චර තියනවද කියලා කොට ගන්න. දැන් 100ක් නමකට දාන්නේ දෙන්න ගියාම ආයෙ රෙන්ට් එකට ගිහින් උනේ. මොන හොදා වෙලාද කොහොමද? ඊළඟට දැන් මෙතන කියනවා ස්වාමීන් වහන්සේ අනගාരിക වූ කුජලයා නිවසේ හිඳම අමුදරුවන් මිල මුදල් යාන වාහන පරිහරණය කරනවාද? එය කාමභෝගී දේවල් පරිහරණය කිරීමක් නේද? ඔව්. අය විවාහ වෙච්ච කට්ටිය අනගාരിക නෑ. අනගාരിക කියලා කියන්නේ විවාහ නොවිච්ච කට්ටිය. රහසින්වත් කොටින්ම කියනවා ඔබ නීත්‍යානුකූලව විවාහ නොවුනට රහසින් නරකවන්නේ කට්ටිය කාමභෝගී ජීවිතයක් ගත කරලා කියනවනේ යාලට අනගාരിക කියන්නේ. දැන් අනගාരിකාවන් කියනවනේ ඒගොල්ලෝ විවාහ නොවිච්ච කට්ටිය. විවාහ වෙලා මහන් වුණාට පස්සේ යාලා අනගාരിකාව නෙවෙයි. ඒ අය අනගාരിക වෙන්නේ. තේරුණාද? දැන් මේ වදගම නැහැ මහානුනා කියලා අනගාരിക නෑ. එතකොට එහෙම ගද්දි ඒකට බ්‍රහ්මචාරී කියන්න පුළුවන්. බ්‍රහ්මචාරී කියන්න පුළුවන් ඉතින්. අබ්‍රහ්මචාරී ජීවිතය අත්හැරපු දැනෙන්නේ ඒවා බ්‍රහ්මචාරී. අනගාരിക කියලා කියන්නේ අගාരിക ජීවිතය කියන්නේ ගිහි ජීවිතේ. අනගාരിക කියන්නේ අගාരിക ජීවිතේ මිදුණා. එතකොට ඉතින් අනගාരിക වෙලා එනනම් කොහොමද අමුදරුවන් ආය පෝෂණය කරන්නේ? දැන් අමුදරුවන් පෝෂණය කරනවා කියලා කියන්නේ මොකක්ද? එතනම අගාരിക බව තමයි තියෙන්නේ. ඒ ඉඳලා මේ ඒක ඉතින් කාමභෝගී ජීවිතයක්ම තමයි තියෙන්නේ. අපි ඒක ඉතින් හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් එතන බ්‍රහ්මචාරියාවත් ගැඹුරින් ගන්නකොට උපසම්පදා හාමුදුරුවෝ කියන දේ මොකද්ද? ගැඹුරින් යනකොට කාන්තාවක් වෙසෙන නිවසේවත් ඉන්න බෑ. ඒ කියන්නේ උඩ තට්ටුවේ හාමුදුරුවෝ හදලා තියෙන යට තට්ටුවේ ඉන්නේ ඒ ගෙදර පැමිණියකම ඉන්නවා කියන එක. ගැඹුරට යනකොට අම්මා යට තට්ටුවේ ඉතිවත් ඉන්න බෑ. ගැඹුරටම යනවා. කුඩා දැරියක්වත් නැලවීම සඳහාවත් අල්ලන්න. ඒක බ්‍රහ්මචර්යාවේ උපරිමත්වයට යනකොට ඒක අපි අර හිතන්නේ මෛතුන සේවනය ගැන විතරයි.
මෛතුන සේවනයෙන් වැළකීම බ්‍රහ්මචර්යාව කියලා අපි ගන්නේ ලාභ අවස්ථාව. හැබැයි සප්තමේ තුන සූත්‍රයේ පෙන්වනවා ඒක ගැඹුරින්ම අතීත හැසිරුණ කාමයේ පිළිබඳව සිහි කර කර ඉන්නවා නම් ඒත් ඔහුගේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙනවා. ඒතර ඒ තරම් දුරට එන්නට ඕන මේ දියුණු වීම තුළ. එතකොට අනගාരിക කියලා කියන තැන එනකොට මොන අනගාരിക ධර්මපාද තුමා නේද? ඒ කියන්නේ රහසින්වත් අගාരിക ජීවිතයකට ගිහින් නැහැ. ඒක තමයි අනගාരിക. නේද? මේ අපේ උපාසකම්මල මහණුනාම මේ උපාසකම්මලට අනගාരിക ඔය කියන්නේ. කියන්නේ එහෙම කියන්නේ අනගාരിക නෑ. හොඳයි. ඒ වගේම අහනවා තව ප්‍රශ්නයක්. ස්වාමින් වහන්සේ සමාධිය වැඩෙන්නේ නැති කෙනෙකුට සමාධිය වඩා ගන්නේ කොහොමද? නැත්නම් ඒ සඳහා මොන පින්කම්ද සමාධිය වඩා ගන්න කරන්න ඕන කියලා කියනවා. සමාධිය වඩා ගන්නට මොන පින්කම්ද කරන්න ඕන කියලා. ඉතින් විශේෂයෙන්ම දානය තියෙන්නට ඕන. ඒ වගේම හොඳ සිල්වත් බව. ඉතින් පෙන්නන්නේ ජනවසතු සූත්‍රයේ සමාධි පරිස්කාරක ධර්ම 7ක් පෙන්නනවා. මොනවාද සමාධි පරිස්කාරක ධර්ම 7? සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති. එතකොට මේ 7 දියුණු නැති හින්දා තමයි ඔය සමාධිය ඇති වෙන්නේ නැත්තේ. එහෙනම් සම්මාදිට්ඨිය නැති කෙනෙක් සමාධිය වඩන්න ගියාම එයාගේ සමාධිය ඇති වෙන්නේ නැහැ. සම්මා සංකප්පෝ නැත්නම් සම්මා වාචා තනිකර කියන්නේ බොරු නම් ආයි භාවනා හරි කියලා සමාධියක් ඇති කරගන්න හැදුවර බෑ. සම්මා වචන කියන්නේ කේලන්නම් පරස වචන හිස් වචන. දැන් සමහරව ඉන්නවා වැඩේම අනුන්ගේ ඔබ දුක වෙන්නේ. ඒ මොබාල කම්මලා තියෙනවා, ඔබාල නතුරුත් තියෙනවා, ආම්දුරුත් තියෙනවා, මෑණියුත් තියෙනවා ඒක. ඉතින් සමාධියක් වැඩෙන්නේ නැහැ. ඒ සම්මා වචන ඊළඟ සම්මා කම්මන්ත නැත්තම් සම්මා ජීව නැත්තම් වීර්ය නැත්තම් කොහොමත් වෙන්නේ නැහැ. ඒ ටික සම්පූර්ණ කරගත්තා නම් එයාගේ සමාධිය වැඩෙනවා. ඉතින් තව ඔය බෝධීන් වහන්සේලා වටහැමදීම, බෝධි පූජා කිරීම, කිරියාර පූජා ඒ වගේ දේවල් දාන්නේ වශයෙන් උපකාර වෙනවා. ඒවා කරන්නම ඊළඟට බුදුන් වහන්සේ දේශනා කළ විවිධ චරිත, රාග චරිත, දේශ චරිත, මෝහ චරිත හඳුනාගන්නේ කොහොමද? ඒ චරිත වලට භාවිතා කිරීමට සුදුසු භාවනා මොනවාද? දැන් චරිත 6ක් පෙන්නනවා. රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතරක චරිත. චරිත 6යි. ඒ රාග චරිත කියන්නේ අධික ලෙස රාගිකයි. ඒ තමයි රාග චරිත. එයාගේ හිතට එන්නෙම මොනවද? අර රාගාදී අදහස්මයි කරාගෙන භාවනා කරන්න ගියත් එන්නෙම රාගාදිය. පින්කමක් කරන්න ගියත් එහෙමයි. අන්න ඒකට රාග චරිතය. හොයන්නෙම කාමයි. දේශ චරිත කියන්නේ ඉතින් මොකද්ද? පොස්සනමින් මැස්ස යන්න බෑ තරම යනවා.
ඒක තමයි දේශ චරිතය. මෝහ චරිතය කියන්නේ මෝඩ. ඒ කියන්නේ මුලා වෙන ස්වභාවයෙන් යුක්තයි මෝහ චරිතය. ඊළඟට සද්ධාව තියෙන කටි සද්ධා චරිතයි, බුද්ධිය තියෙන කටි බුද්ධි චරිතයි. ඊළඟට විතර්ක කියන්නේ විතරම විතරක කරන තරක කරන කට්ටිය විතර්ක කරනවා. දැන් මේක හොයාගන්නේ කොහොමද කියනවා. ඕකෙන් හොයාගන්න බුදුරජාණන් වහන්සේ වැඩි නැත්තම් බෑ. ඉතින් මොකද දැන් අපි ළඟ ගත්තොත් හොඳට හිතන්න මේ චරිත එක වෙලාවට තමන් ළඟ මතුවෙන්නේ නැද්ද? තමන් ළඟ රාගය ඇති වෙන වෙලාවේ රාග චරිතය. තරහය ඇති වෙන වෙලාවේ දේශ චරිතය. මෝහය ඇති වෙන වෙලාවේ මෝහ චරිතය. ඊළඟට සද්ධා ඇති වෙන සද්ධා චරිතය, බුද්ධිය ඇති වෙන බුද්ධි චරිතය, විතරකය ඇති වෙන විතරක චරිතය. ඉතින් ඔය මාතුගාම කියලා සූත්‍රයක් තියෙනවා. ඒක ගැන ඉතින් වැඩිම විවාදකම්වල හිත පොඩ්ඩක් කියන්න ඕන. මේක කියනවා කාන්තාව කියන කෙනා උදේ ඉන්නේ ලෝභෙලු. උදේ වගේ. හරි. දවල් වගේ ඉන්නේ දේශෙලු. හරි. ඉරමුදු මෙහෙම රාත්‍රියකට තරහයි. මවලි කියන්නේ රාත්‍රී කාලේ ඉන්නේ කාමෙන් කියලා කියනවා. රාගෙන් කියලා කියනවා. උදේ කාලේ ලෝභෙන් මොනේ එළි වෙනකොටම තමයි මතක් වෙන්නේ එදාට උන බඩු ටික. නේද? තක් ඔන්නේ කොහනවා shopping ගිහිල්ලා කඩේට ගිහිල්ලා හරි බඩු ටික අරගෙන එනවා නැත්නම් මහත්යාට හරි තර්ජනය කරලා කියනවා සමදෙනෙකුට මේ ටික අරගෙන එන්න. දැන් අර උදේ කාලේ ඉන්නේ තනි කරම ලෝභේ කියලා කියන්නේ. ඊළඟට අර හඳ මෝරනකොට මන්දම පිස්සු කට්ටියට තරක් ඒක වැඩි වෙනවා නේද? ඒ වගේ දවස් 12 විතර වෙනකොට ඔන්න ද්වේෂය කියනවා. ඉන්නේ ද්වේෂයෙන් කියනවා දවල් වරුවට ඊට පස්සේ. මාතුගාම කියන්නේ ස්ත්‍රීනේ. ඊළඟට රාත්‍රී කාලේ ඉන්නේ තනි කරම කාමින් නැත්තම් රාමින් කියලා. ඉතින් එහෙමත් කියලා තියෙනවා. ඊළඟට පුරුෂයන් ගත්තත් එහෙම තමයි. කොහොම නමුත් ඉතින් මේවා තම තමන්ගේ හිතේ පැනනගින මොහොතේදී තමයි හඳුනාගන්නේ. මේ යම් දෙයක් පුන වැඩි වැඩියෙන් එනවා නම් ඒ රාගයද. එතකොට එයා රාගයේ ප්‍රහාණය සඳහා භාවනා කරනවා. අසුභ භාවනාව, ආහාර පටික්කුල මනසිකාර ආදී අට්ඨික සංඥාව, නවසීතික ආදී අසුභ භාවනා ඒ වගේ ඒවා කරනවා. දේශචරිතයන් මෛත්‍රී කරුණා මුත්තාදී භාවනා කරනවා. මොහ චරිතයට අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණ භාවය. සද්ධා චරිතයට බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ආදී අනුස්සති භාවය. බුද්ධි චරිතයට ධාතු මනසිකාර ස්කන්ධ ධාතු ආයතන නාම රූප පටිච්චසමුප්පාද ප ဋ ාණ ධර්ම සත්‍ය ධර්ම ආදී ඒව සම්මර්ෂණී කරමින් විපස්සනා කරනවා. සත්තාලේ සාකාරික වශයෙන් විපස්සනා කරනවා. විදර්ශක චරිතයට ආනාපාන සතිය. එතකොට ඒ චරිත තම තමන්ගේ ස්වභාවයන් නාගෙන ඒ වෙනත ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරගන්න ඒ භාවනා පුරුදු කරගන්න ඕනේ. ඒ ප්‍රශ්නෙට ඒ විදිහට උත්තරේ. හොඳයි. තව ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ පින්කර සුගති ගත වීමත් සංසාර ගමන දික් වෙනවා. නිවන් මඟ ඈත් වෙනවා. ඒ විග්‍රහ කරලා දෙන්න කියලා. පින්වත්නි පින්කරාම සුගතිගත වෙනවා. ඊට පස්සේ නිවන් මඟ ඈත් වෙනවා. ඒවා මිත්‍යා. ඒ දිව්‍ය ලෝකෙදී නිවන් දකින්න බැයි. පින්කරාම සුගතිය කියන්නේ දිව්‍ය ලෝක වලනේ.
සුගතිය කියන්නේ ඉපදීම යහපත් ඉපදීම. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ, ප්‍රඥ ලෝකාදී ඉපදීම, මනුස්ස ලෝකේ සුගතිය තමයි ගැනෙන්නේ. එතකොට පින්කල සුගතිය ඉපදුනහම එයා ඉතින් ඒක නිසා සංසාරෙ දික් වෙනවා. එහෙම නෙවෙයි දැන් අපි මේ මිනිස්සෙක් වෙච්ච හින්දානේ දැන් අපිට මේ ධර්මයේ අහන්න පුළුවන්. මීට වඩා හොඳට දෙවියන්ට බණ අහන්න පුළුවන්. අපි දේවතා ආරාධනා කියන්නේ සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝමුක්ඛතා. මුනි රාජෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණිත්වා. එතකොට පින්කල සුගතිය ඉපදුනහම සසර දික් වෙනවා කියන එක මිත්‍යාව. මොකද දැන් අපි පෙරට කරපු පින්කින්දර මේ මනුස්ස වෙලා දැන් මේ බණපදේ හරි අහන්නේ. බැරි වෙලාවත් අපි කියලා දුගතිය කියලා කොයි හරි වෙලා අයිනකර වෙලා බලු පැටියෙක් වෙලා ඉපදින අපිට මේ බණ අහන්න. අද මේ පින්කික කරන්නේ. දැන් ඊළඟ එක තමයි දෙවියන්ට බෑ කියන නිවන් දකින්න. පින් කරන්න බෑ නිවන් දකින්න. අපිට වඩා හොඳට පහසුකම් තියෙනවා දෙවියන්ට නිවන් දකින්න. තව ප්‍රශ්න තියෙනවද නැත්නම් හරි. නැත්නම් වැඩසටහන දැන් නිමා කරනවා. මොකද ඉස්සරහදී විතරයි දැන් ඉන්නේ. ඒ කට්ටිය ටික අඩු වෙනවා අන්තිමට මම විතර පේන්නේ. හොඳයි. අපේ බෞද්ධ රටේ ගොඩක් අන්‍යාගම් වලට මේ බැඳෙන්නේ ඉතින් බෞද්ධ රටක් කියලා බෞද්ධ දෙමව්පියෝ වෙලා ඒකට හේතුව බෞද්ධ ආගමක් බෞද්ධ රටක් වෙලා අන්‍ය ආගම් වලට බැඳෙන්න හේතුව එහෙනම් අපි වැඩසටහන මේ මොහොතේ නිමාවටපත් වෙනවා කරනවා සදහම් මිතුරෝ සොළොස් මස්ථාන වන්දනා ගමනේ වන්දනාචාරිකාවේ පස්වෙනි වන්දනාව ඓතිහාසික බගවාලෙන දිවා ගුහා මුල් කරගෙන දිවා ගුහා රාජමහා විහාරස්ථානයේදී මේ ආකාරයෙන් දැන් පවත්වාගෙන යනවා විශේෂයෙන්ම මයංගනේ නාගදීපේ කැලණි ශ්‍රීපාද යන ස්ථාන 4ක මේ පින්කම දියත් කරලා පස්වෙනි අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ දීඝවාපී චෛත්‍යරාජානන් වහන්සේ තුලයි මේ පින්කම සිද්ධ වෙන්නේ. එතකොට අද දවසේ අසිරිමත් පින්කම් පෙළහරක්ම මේ උතුම් භූමිය තුල සිද්ධ කරන්නට ඉන්නවා. දැන් අපි පින් දීලා මොදෙන්නේ විස්තර. ඔබට නාවත මේ අවිජනික පුණ්‍ය භූමිය තුල හවස 8:20 සම්බුද්ධ පූජාව, ඒ රාමයන් සකස් කර පූජා කිරීම, ඒ වගේම විශේෂිත වූ ඇඳක් මංච පූජාව, සේනාසන පූජාව, බුදුරජාණන් වහන්සේට පූජා කරගන්න යෙදුණා. ඒ වගේම මල් පහන් සුවඳ සතු මధు රාष्ट्रපාන නිලම්පසා සියල්ල පූජා කළා. ධර්ම දේශනාවක් පැවැත්වුවා, ධර්ම සාකච්ඡා වැඩසටහනක් පැවැත්වුවා. හෙට දවසේ උදේ කාලයේදී කිරියාරබුද පූජාදී පවත්වන්නට යෙදෙනවා. එහෙනම් මෙතෙක් වෙලා සිද්ධ කරගත්තා වූ සියලු කුසල ධර්මයෝ පුණ්‍ය ධර්මයන් ඔබ සියලු දෙනාට අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුමෝදනාවෙන් ඔබ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අග්‍ර නිවනින් සැනසී ගනිත්වා. විශේෂයෙන්ම මේ සිද්ධ කරගත් සියලු කුසල ධර්මයන් මෙම විහාරස්ථානයේ දිවා ගුහා විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය පින්වත් නායක ස්වාමීන් වහන්සේලා සියලුම පොඩි ස්වාමීන් වහන්සේලා මහා සංඝරත්නයේලා
වැඩමකොට වදාළ සිළු මහා සංඝරත්නයට මෙහි මහන්සයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සියලු දෙවියන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. අවීචේ වඩම් බවාග්‍රේ ලක්ෂණ හැම දෙනාමත් මේ පින් අනුමෝදන් කරගන්නවා. උතුම් ලෝතුරු නිවනින් සැනසෙත්වා. ඒ වගේම සිද්ධ කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අවීචේ වඩම් බවාග්‍රේ ලක්ෂණ හැම දෙනාට සදාම් විතුරු සංවිධානයේ එපින්වත් හැම දෙනාට ඔබ මට අප සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. උතුම් නිර්වාණ අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා. ආකාසත්තා ච බුම්මත්තා වේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන්රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන්රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං अभिवादन सीस नित्यं उद्धापचायो सत्तारो धम्मा वर्धन्ति आयुर्वन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सद् संपत्ति मेवच तत् निवार संपत्ति विना ते समिति